අපි වෙමු සීලක බොදු දරුවෝ. ඉතින් කොහොමද දරුවනි? මං හිතනවා අපේ දරුවෝ ටික මේ වෙලාවේ හොඳින් ඉන්නවා ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් අපේ දරුවෝ ටික මේ වෙලාවේ ලෑස්ති වෙන්නේ සූදානම අපි අර කතා කරමින් හිටියනේ අපේ බුද්ධ චරිතයේ 14 වෙනි පාඩම මතකයි නේද? අන්න ඒ පාඩමේ තවත් එක් අනුමාතෘකාවක්. මොකද අපේ 14 වෙනි පාඩමේ ප්‍රධාන මාතෘකාව තමයි බුද්ධ චරිතයේ විශේෂ ලක්ෂණ. එහෙමත් නැත්නම් විශිෂ්ට ලක්ෂණ. ඒක තමයි අපේ ප්‍රධානම මාතෘකාව. ඊට පස්සේ අපිට පේන්න තියෙනවා අනුමාතෘකාවන් කිහිපයක්ම. ඉතින් අපේ දරුවන්ට මතකයි නම් අපි කතා කළා මුලින්ම අනුමාතෘකාවක්. ඒ තමයි තාදි ගුණය. අපේ දරුවන්ට මතක ඇති. ඒකත් එක්කම දරුවනි අපි කතා කළා අසරණයන්ට පිහිටවීම. එතකොට බුදුහාමුදුරුවන්ගේ මේ තියෙන විශේෂ ලක්ෂණයන් පිළිබඳ අනුමාතෘකා දෙකක් අපි කතා කළා. අපේ දරුවෝ මේ වෙලාවේ ලෑස්ති වෙන්නේ සූදානම් වෙලා ඉන්නේ අපේ 14 වෙනි පාඩමේ. ඒ කියන්නේ බුද්ධ චරිතයේ විශේෂ ලක්ෂණ කියන පාඩමේ 3 වන අනුමාතෘකාව තමයි මේ ඉගෙන ගන්න සූදානම. හරිද? ඔන්න අපි පටන් ගත්තා. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. මොකද දැන් ඔය සමහර වෙලාවල් වලදී මම ඔක නිතරම කියනවා අපේ දරුවන්ට. අපේ පුතාලට මේ ඔය අනුමාතෘකාව, ඒ කියන්නේ දැන් අපි මේ වෙලාවේ කතා කරන යන අනුමාතෘකාව ටිකක් හොයාගන්න අපහසුයි වගේද? අපහසුයි වගේ කියලා හිතනවා නම් ඒ කියන්නේ ටිකක් පොත පෙරලගෙන යනකොට මොකද මං මේ පාඩම් කරන ගමන් ඒ කොටසත් බලන්න. දෙකම බලන්න. හරිද? සසදලා බලන්න. ඒ කියන්නේ පොත පෙත්තෙත් පොඩ්ඩක් බලන්න එපායි නේද? ලියන පොතත් අරගෙන අච්චු පොතත් අරගෙන මේකත් බලන ගමන් නේ? එතකොට අපි හැමතැනින්ම ටිකක් හොයලා බලලානේ එහෙමනේ ඉගෙන ගන්නකොට නේද? හරි. අපේ දරුවන්ට මෙන්න මේ අනුමාතෘකාව හමු වෙන්නේ අපිට අහු වෙන්නේ පිටු අංක කීයද? 104. ඔන්න එහෙනම් අපේ දරුවෝ පෙරලා ගන්න පිටු අංක 104. එහෙම පෙරලා ගත්තාම එහෙමත් නැත්නම් පෙරළුවාම අපේ දරුවන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ අනුමාතෘකාව. එහෙනම් අපේ දරුවන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ මාතෘකාව. කොහොමද ඒක තියෙන්නේ? බලන්නකෝ. බලන්නකෝ පොඩ්ඩක්. ඔන්න අපේ දරුවන්ට බලා ගන්න පුළුවන් පැහැදිලිවම ගිලනුන්ට උපස්ථාන කිරීම. ආයි පාරක් කියමුද? ගිලනුන්ට උපස්ථාන කිරීම. දැන් අපේ බුදුහාමුදුරුවන්ගේ මේ එක්තරා විශේෂ ලක්ෂණයක්. බුදුහාමුදුරුවෝ නේද? අවස්ථා කීපයකදීම විතරක් නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ මුළු ජීවිතේම උන්වහන්සේ කැප වුණා ගිලනුන්ට උපස්ථාන කරන්න. දැන් අපේ දරුවෝ කල්පනා කළා හාමුදුරුවෝ මුළු ජීවිතේම ඔව් දරුවනේ. මම එහෙම කියන්න හේතුව දැන් කියන්න. දරුවනේ ඔය ගිලනුන් කියලා කියන්නේ රෝගයටපත් නේ? ඒ කියන්නේවත් නැත්තම් අසනීප තත්වයටපත් කියන එකනේ. ඔය
රෝගය එහෙමත් නැත්නම් අපි කියනවා ලෙඩ වෙනවා කියන එක කියලා කියන්නේ. එතකොට ලෙඩවීම රෝගයේ කොටස් දෙකක් තියෙනවා. අපේ දරුවෝ දන්නවා ඒක හොඳටම දන්නවා. කොටස් දෙකයි. එතකොට එක කොටසක් තමයි කායික ලෙඩ. කායික ලෙඩ. දෙවන එක තමයි මානසික ලෙඩ. අන්න බලන්න. එහෙනම් රෝගය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කායික රෝග සහ මානසික රෝග. හරිද? දැන් අපි කායික වශයෙන් ගත්තාම ඉතින් නේද අපේ ශරීරයට ඇති වෙන ලෙඩවල්. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපේ දරුවෝ දන්නවා ඒ ටික. මම ඒ ටික කියන්න යන්නේ නැහැ. අපේ දරුවෝ දන්නවා. ඒ වගේම මානසික රෝගත් තියෙනවා. ඔය අපේ දරුවෝ දන්නවා ඇතිනේ ඔය මානසික රෝහල. ඒ කියන්නේ මානසික ලෙඩ වුණාම ඒවට වෙනම රෝහල් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඉතින් කායික ලෙඩ වුණාම ඉතින් ඔය අපි හැමතැනම පේන්න තියෙනවනේ මේ ස්පිතාල. විශේෂයෙන් මේ මානසික ලෙඩ වුණාම දරුවනේ ඒවට වෙනම ස්පිතාල තියෙනවා. ඔව්. විශේෂයෙන්ම දැන් මේ මානසික ලෙඩ වුණාම ධර්මයට යොමු වුණාම අර తত্ত্বය 100%ක්ම වගේ අපිට යථා තත්වයට යහපත් තත්වයට එන්න පුළුවන්. ඉතින් ඒකට ඉතින් එක එක ක්‍රම තියෙනවා ඉතින්. අපේ බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම මානසික ලෙඩවලට අති දක්ෂ වෛද්‍යවරයෙක් වුණා. හරිද? දැන් මම එහෙම කිව්වේ මම තවමත්ම අපේ මේ අනුමාත්‍රිකාවට ප්‍රවිෂ්ඨ වුණේ නැහැ. මොකද දැන් ඒ කතාවන් බුදුහාඳුරන් කාලේ සිදුවෙච්ච කතාවන් දිහා බැලුවම අපිට ඒක මනාව පේනවා. හොඳයි. එහෙමනම් දරුවනේ ඉතින් අපි ආරම්භයක් ගත්තා. අපේ පුතාට මම හඳුන්වා දුන්නා. අපේ බුදුහාමුදුරුවෝ ගිලනුන්ට උපස්ථාන කළා. උන්වහන්සේගේ ඒ විශේෂ ගුණය, විශේෂ ලක්ෂණය පිළිබඳව අපි කතා කරමු. හොඳයි. එහෙමනම් දරුවනේ අපේ දරුවන්ට මේ වෙලාවේ පේන තියෙනවා පින්තූරෙත් සමගම කවුද කියලා දන්නවා. මම පොඩ්ඩක් කියවන්නම්. අපේ දරුවෝ පොඩ්ඩක් අහන් ඉන්න හොඳට. බලන්නකෝ. තම පුතු මල සොවින් කිසා ගෝතමිය සිහි විකලව උමතුවෙන් ඇවිද්දාය. ඇයට ප්‍රකෘති සිහිය ලබා දී මානසික වේදනාව සුව වීමට බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කර දුන්හ. ඔන්න බලන්න දරුවනේ. හරිම වටිනවා. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? අපේ දරුවෝ මේ කතාව දන්නවා. කිසා ගෞතමී කතාව දන්නවා. ඇතරම මේ කතාව අපේ දරුවන්ට මම කෙටියෙන් මතක් කරන්න. අපේ දරුවෝ දන්නවා. නමුත් අපේ දරුවන්ගේ ඒ තවත් අර මතක් කළාම තියෙන දන්න කතාව තව දුරටත් මතකයේ තියෙනවා සහ ඒක නේද? අර මතකයේ ගිලිහි ගිපු අවස්ථාවන් සමහර දේවල් සිද්ධීන් අමතක වෙනවා. ඉතින් ඒව නැවතත් අපේ දරුවන්ට මතක් වේවි. ඇතරම මේ කිසා ගෞතමී මේ නම පොඩ්ඩක් ගැන අපි බලමු. ඇතරම ඇයගේ නම ගෞතමී. ගෞතමී. හැබැයි ඇය තරමක් කෘෂ නිසා එහෙමත් නැත්තම් ටිකක් කෙට්ටු නිසා ඇයට කිව්වා කිසා ගෞතමී කියලා. කෙට්ටුයි. හැබැයි සිටු දුවක්. ඉතින් දරුවනේ මේ ලෝකේ ගත්තාම සමහර අය කෙට්ටුයි, සමහර අය මහතයි, සමහරක් අය උස අය ඉන්නවා. තව සමහර මිටි අය ඉන්නවා. කොහොම වුණත් ඉතින් ඒක අපි දන්නවනේ දරුවනේ සාමාන්‍යයෙන් අපි කරපු පින් අනුව නේද ඒව අපිට ලැබෙන විදිය. හොඳයි. කමක් නැහැ. ඒ කතාව පැත්තකින් තියමු. ඒක අපිට පස්සේ කතා කරන්න පුළුවන්. මම කතා කරමින් හිටියේ දැන් මේ ගෞතමී තමයි නම ටිකක් කෙට්ටු නිසා.
ඒ වගේම කෘෂ ශරීරයක් නිසා ඇයට කිසා ගෞතමී කියලා කිව්වා. හරිනේ. ඔන්න දැන් කිසා ගෞතමී සිටු දුවක් විවාහයට නේ විවාහ වුණා. විවාහයටපත් වෙලා ඉතින් දරුවෙක් හම්බ වෙනවා. පුතෙක්. ඉතින් මේ දරුවා ටිකක් ඉතින් ටිකින් ටික ලොකු වෙනවා. සාමාන්‍යයෙන් ඇවිදින නේද? ඒ වගේම දන ගහන කාලේ හදිස්සියෙම වගේ බලාපොරොත්තු නොවුන විදියට. එහෙමත් නැත්නම් කවුරුවත් අපේක්ෂා නොකරපු විදියට නැති වෙනවා. ඒ කියන්නේ මිය පරලෝ යනවා. මේක දරා ගන්න බෑ කිසා ගෞතමියට. ඇයි? තමන්ගේ මේ පුතානේ. තමන්ගේ මේ දරුවානේ. කොහොමද දරන්නේ? මාස 10ක් කුසේ තියාගෙන පොඩි කාලේ ඉඳන් කිරි දීලා හදාගත්ත මේ පැටියා නැති වෙනකොට කොහොමද අම්මා කෙනෙකුට දරා ගන්න පුළුවන්? අමාරු ඒක අපි කිව්වට නේද? අපි එහෙම කිව්වට මේ කියන්නේ ගණන් ගන්න එපා, හිතන්න එපා, දුක් වෙන්න එපා. ඒක එහෙම කිව්වට ඒක අභ්‍යන්තරයෙන් අම්මා කෙනෙකුට දෙන වේදනාව වචන වලින් කියන්න බෑ. භාෂාව දුප්පත්. ඉතින් කොහොම හරි ඉතින් අම්මා ඒ කියන්නේ කිසා ගෞතමිය තමන්ගේ දරුවා අරන් යනවා එක එක්කෙනා ගාවට. ඒ කියන්නේ දොස්තරවරු ඉන්න තේ කාලේ නේද? ඒ කාලේ ඉතින් ඒ සම්බන්ධව විශේෂ අය හිටියා. ඉතින් අරන් යනවා. අරන් ගියාට හැමෝම දන්නවා මේ දරුවා නැති වෙලා කියලා. ඉතින් ඒ අය ඒ වෙලාවේ හැටියට කරන දෙයක් නැහැ. ඉතින් ඇත්තටම ඒගොල්ලන්ට තේරෙනවා ඇයගේ තියෙන මේ తত্ত্বය. නමුත් කවුරුවත් ඇයට කිසි ප්‍රතිකාරයක් එහෙමත් නැත්නම් දැන් මේ හිතටනේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මානසිකව වේදනාව විඳින්නේ මේ. කියනවා මෙන්න මෙහෙමයි. ඇත්තටම මේක අපි ළඟ නම් බෙහෙත් නැහැ. හැබැයි කෙනෙක් ඉන්නවා. එයා ළඟට ගිහිල්ලා පොඩ්ඩක් පෙන්නන්නකෝ. ඔබේ දරුවා සනීප වේවි. ඒ වෙලාවේ අහනවා කවුද? මට ඉක්මනට කියන්න මගේ දරුවා මට ඕන. මගේ දරුවා දැන් ඇස් අරින්නේ. මට ඉක්මනට මගේ පුතාව බලන්න ඕන. ඒ කියන්නේ බලන්න ඕන කියලා කියන්නේ අර දැන් ඇවිදින කාලෙනේ චුට්ට දන ගහපු කාලෙනේ. ඉතින් මේ අම්මා හරිම දුකින් තමන්ගේ දරුවත් වඩාගෙන අපේ දරුවන්ට මේ පින්තූරේ බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම යනකොට අපේ බුදුහාමුදුර ළඟට කොහොම හරි කවුරු හරි කියලා ඔන්න එනවා. ආවට පස්සේ බුදුහාමුදුරෝ මතක් කරනවා ඉඳ ගන්න කියලා. බුදුහාමුදුරනේ මගේ මේ පුතා ඊයේ පෙරේදා අදත් හොඳින් හිටියා. දන ගැහුවා, ඇවිද්දා, නිමිනෙව්වා. හරිම සතුටින් තමයි හිටියේ බුදුහාමුදුරනේ. හැබැයි මං හිතුවේවත් නෑ මොකද්ද ඇත්තට මගේ දරුවට උනේ කියලා. මට හිතා ගන්නත් බෑ මොකද්ද උනේ කියලා. බුදුහාමුදුරනේ දැන් මේ අඬ කියන්නේ නිකන් නෙමෙයි. මොකද මේ වේදනාව අම්මා කෙනෙකුට ඒ දැනෙන වේදනාව කොහොම හරි මේ කතාව කිව්වහම බුදුහාමුදුරෝ බණ කියන්නේ ගියේ නැහැ. බණ දේශනා කරන්න ගියේ නැහැ. ඒ වෙලාවේ හැටියට බුදුහාමුදුරන්ට පැහැදිලි කිසා ගෞතමිය මේ වෙලාවේ මානසික වේදනාවෙන් තමයි. ඇයට මේ මරණය පිළිබඳව හොඳ පාඩමක් කියලා දෙන්න ඕන. දැන් කීප දෙනෙක් ගාවට ගියානේ. ඒ අයගෙන් කිසිම සරණයක් පිටක් එහෙම ලැබුණේ නැහැනේ. බුදුහාමුදුර කල්පනා කළා කිසා ගෞතමිය ඔබේ දරුවාව මට සනීප කරලා දෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඒ අම්මට දැනුණ සතුට භාෂාව දුක්පත් වෙනවා. ඒ තරම අපේ දැන් සමහර දේවල් තියෙන දරුවනේ අපේ සතුට වැඩි වුණාම ඒ සතුට ප්‍රකාශ කරන්න අපිට බැරි වෙනවා. ඒ වගේම දුකටපත් වුණත් ඒත් එහෙම තමයි. මේ වෙලාවේ
ඒ අම්මට දැනුණු අභ්‍යන්තරයෙන්ම දැනුණු සතුට මොන තරම්ද කියනවා නම් ඇයි කියනවා අනේ බුදුහාමුදුරනේ පුළුවන් තරම් ඉක්මනින් මගේ දරුවා සනීප කරගන්න. බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා වගේ ඔබේ දරුවාව සනීප කරලා දෙන්න කිසා ගෞතමී. හැබැයි ඔබ අබමිටක් ගේන්න ඕන. ඉතින් අබමිටක් කියලා කියන දරුවනේ අපේ දරුවෝ සාමාන්‍යයෙන් දන්නව නේද? ඇත්තටම ඔය ලංකාවේ නම් ඒ බීජය ටිකක් මට පේනවා අඩුයි. හැබැයි ඔය අපේ එහෙ රටේ ඉන්දියාවේ නේපාලේ මේ සාමාන්‍යයෙන් බහුලව දකින්න පුළුවන්. ඇත්තටම දැන් ඒවයි අබ වලින් ඇත්තටම කරන්නේ තෙල් ගන්න එක තමයි කරන්නේ. ඒ තෙල් වලින් තමයි ආහාර පිසින්න ගන්නෙ. ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් අනිවාර්යයෙන්ම අබ වගා කරනවා. වගා කරලා ඒව අරගෙන තෙල් ගන්නවා. සාමාන්‍යයෙන් ඕනෑම ගෙදරක අබ තියෙනවා. හරිද? අබ තියෙනවා ඒ කාලෙත් එහෙම අදට උනත් සාමාන්‍ය අර ඉස්සර වගේ නොවුණා උනත් ගොඩක් ගෙවල් වල තියෙනවා ගම්වල ගම්වල. ඉතින් මේ වෙලාවෙන් කිසා ගෞතමී කල්පනා කළා අනේ මේ අබ කියන්නේ සාමාන්‍ය දෙයක් නේ. අබ මිටක් මට ඒක කොහොමරි කරන්න පුළුවන්. මගේ දරුවා වෙනුවෙන් මම මේ දේ කරනවා. හිතාගන්න. හිතාගෙන අපි බුදුහාරෝ පැහැදිලි කරනවා කිසා ගෞතමී ඔබ අබ මිටක් අරන් එන්න ඔබේ පුතාව සුවපත් කළ දෙන්න. හැබැයි ඒ අබ මිට ගේන්න ඕන නොමල ගීකින්. ඒ කියන්නේ කවුරුවත් මැරුන් නැති ගෙදරකින්. ඒ කියන්නේ කවුරු හරි මැරුන් නැති ගෙදරකින් තමයි අබ මිට ගේන්න ඕන කියලා. ඒ වෙලාවේ තමන්ගේ දරුවාට තියෙන ආදරය නිසාම කිසා ගෞතමිය තමන්ගේ දරුවා බුදුහාමුදුරු ඉදිරියේ තියලා වහාම යනවා. ගිහිල්ලා ගෙවල් ගානෙම යනවා. ගිහිල්ලා අහනවා අනේ මට අබ මිටක් දෙන්න පුළුවන්ද? මගේ දරුවා පොඩ්ඩක් අසනීප වෙලා. ඒ නිසා මට අබ මිටක් ඕන. අබ මිටක් දෙනවා. දුන්නට පස්සේ මතක් වෙනවා අනේ බුදුහාමුදුරුවෝ මට කිව්වේ නොමල ගේකින් ගේන්න කියලා. අහනවා ඔයාලගේ ගෙදර කවුරු හරි නැතුණාද මේ ළඟදී හරි? නැත්තම් කාලයක් ගියාට පස්සේ හරි කෙනෙක් අවුරුදු කීපයක ඇතුළත කවුරු නැතිලා? ඔව්නේ. අපේ සීයා අපේ ආච්චි අනේ එහෙනම් මේක මට එපා කියලා. මොකද ඒ අබ මිට දුන්නා පස්සේ ඊළඟ ගෙදරට යනවා. ඊළඟ ගෙදරට ගිහිල්ලා ඒත් අහනවා මට අබ මිටක් දෙන්න පුළුවන්ද? දුන්නට පස්සේ අහනවා ඔයාලා ගෙදර කවුරු හරි නැති වුණාද? ඔව්නේ. අර අපේ පරම්පරාවේ අහවල් කෙනා නැති වුණා. මේ විදියටම කිසා ගෞතමිය ගෙවල් කිහිපයකටම යනවා. ඒ හැම ගෙදරකම කවුරු හරි නැති වෙලා. දාන්නකෝ. ඇත්තටම ඇයට දැන් ටික තේරෙනවා. ඒ කියන්නේ මේ මිනිස් ලෝකේ මේ ලෝකේ ගත්තාම අනේද කියන්නේ මිනිස් ලෝකේ තන ජීවීන් ගත්තාම හැම දෙයක්ම හැම කෙනෙක්ම ඇත්තටම හැම දෙයක්ම විනාශ වෙනවා. මිනිස්සුන් ගත්තාම අනේ මැරෙනවා නේද? බලන්න බුදුහාමුදුරුවෝ ඒ දුන්න පොඩි අවවාද එහෙමත් නැත්නම් ඒ හිතට එහෙමත් නැත්නම් මේ වෙලාවේ කිසා ගෞතමිය හරිම මානසික වේදනාවෙන් තමයි හිටියේ. අපේ බුදුහාමුදුරු දුන්න අවවාදය බලන්න කොයිතරම්නම් වැදගත් අවස්ථාවක්. සමහර අය නම් කිව්වේ ඔබේ ওই දරුවා දැන් නැති වෙලා මැරිලා. ඔය ගිහිල්ලා අවසන් කටයුතු කරන්න. නෑ අපේ බුදුහාමුදුරු එහෙම කිව්වේ නෑ. අපේ බුදුහාමුදුරු මතක් කළේ මෙන්න කිසා ගෞතමී ඔබේ දරුවා මට සෝපත් කළ දෙන්න පුළුවන්. හැබැයි එකක් තියෙනවා ඒ තමයි නොමල ගේකින් ඔබ අබ මිටක් අරන් එන්න. අන්න එහෙම කිව්වහම කිසා ගෞතමියට මේ මරණය කියන එක හැමදෙනාටම අයිති වෙන දෙයක්. ඒ නිසා අනේ මගේ දරුවත් නැති වුණානේ. මමත් යම් දවසක නැති වෙනවා. අන්න දරුවනි කිසා ගෞතමියට ධර්මය තේරුණ ආකාරය, පැහැදිලි වුණ ආකාරය, අවබෝධ කරගත් ආකාරය හරි වටිනවා නේද? බුදුහාමුදුරුවෝ මේ ගිලනුන්ට උපස්ථාන කිරීම මේක ඊටමත් වැදගත් අවස්ථාවක්.
මම ඒකයි කිව්වේ ගිලන් කියලා කියන්නේ යම්කිසි රෝගයකට භාජනය වුණ අවස්ථාවනේ. යම්කිසි රෝගයේ තිබෙන අවස්ථාවනේ. ඒතර මම කියවනේ මානසික සහ කායික රෝග නේ වර්ග දෙකක් කියවනේ. මේ වෙලාවේ කිසා ගෞතමිය මානසික වේදනාවෙන් තමයි හිටියේ. අපේ බුදුහාමුදුරුවෝ ඊ타මත්ම අති දක්ෂ විදියට කටයුතු සිද්ධ කළා. කිසා ගෞතමියට මේ ධර්මයේ තේරුම් ගත්තා. එහෙමත් නැත්නම් කිසා ගෞතමියට පුළුවන් වුණා බුදුහාමුදුරුවන්ගේ ඒ අවවාදය තේරුම් ගන්න. මොනතරම්නම් වටිනවද? එහෙමනම් දරුවනේ මෙතුලින් පැහැදිලි වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ අතිදක්ෂ ඊ타මත්ම බොහොම පැහැදිලිව උන්වහන්සේ ඒ අපහසුතාවයට පත්වෙච්ච එහෙමත් නැත්නම් ඒ මානසික සහ කායික තත්ත්වයට පත්වෙච්ච අයට පිහිටුණු ආකාරය අපිට මෙතුලින්ම වඩාත් පැහැදිලි වෙනවා. ඉතින් දරුවනේ ඔය එක කතාවක් විතරයි මම දැන් කිව්වේ. අපිට තවත් එවන් අවස්ථාවන් කිහිපයක්ම බලා ගන්නට පුළුවන්. අපි බලමු දරුවනේ අපිට ඊළඟ කොටසේ එහෙමත් නැත්නම් ඊළඟට අපිට හමු වෙන්නේ මොන වගේ අවස්ථාවක්ද කියන්නේ. එහෙමනම් දරුවනේ බලමු අපි ඊළඟ කොටස. බලන්නකෝ. අපිට බලා ගන්න පුළුවන් දරුවනේ පටාචාරාවටද බුදුරදුන් පිහිටුවේ ඒ අයුරිනි. මේ පින්තූරේ බලන්නකෝ දරුවනේ. ඉතින් දරුවනේ මේ විදිහට ගත්තාම අපේ බුදුහාමුදුරුවෝ පටාචාරාවටත් ඒ විදියටම පිහිටුණා. ඒ කතාවත් අපේ දරුවෝ හොඳටම දන්නව පොඩි කාලේ ඉඳන්ම. පටාචාරාව ඇත්තටම දරුවනේ අන්ත අසරණ එහෙමත් නැත්නම් ඇත්තටම අපේ ජීවිතේ එහෙම එකක් වුණා නම් ඇත්තටම කර කියා ගන්න දෙන්න නැතුව සමහරක් අය පොඩි දේවල් නිසා සියදිවි හානි කරගන්නවා. තමන්ගේ ජීවිතේ තමන්ම නැති කරගන්නවා. මොනතරම්නම් මෝඩ ක්‍රියාවක්ද ඒක. පහත් ක්‍රියාවක්ද ඒක. හැමෝටම ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්න ආවයි කියලා ඇත්තට මේ ප්‍රශ්නය ඒ කියන්නේ අපිට වළක්වා ගන්න පුළුවන් ඊට කලින්. තමන් මෙන්න මේ කල්පනා කරලා හිටියන. ඒ නිසා පටාචාරාව කියලා කියන දරුවනේ අන්ත අසරණ. එයාගේ නමත් ඔය හැදලා තියෙන්නේ පටාචාරානේ. ඒ කියන්නේ අන්තිමට ඇඳුම් නැතුව හිටියේ. චාරා කියලා කියන්නේ ඔය හැසිරෙන කෙනේ පටාචාරා කියලා කියන්නේ ඇඳුමත් නැතුව පටපිලි නැතුව අසරණව සිටි. ඇත්තටම ඇයගේ නම රූමතිය. අපි පොඩ්ඩක් කතා බලමු. අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට සිටුවරයෙක්ගේ දුවෙක් හොඳට තිබුණු කෙනෙක්. ඇත්තටම මෙයා ලස්සන නිසා මෙයාගේ අම්මා තාත්තා එක්තරා සිටුමාලගේක එක්තරා වෙනම ස්ථානයක් හදලා මෙතින් එයාට අධික ආරක්ෂාවක්. ඒ කියන්නේ ලස්සනයිනේ. ලස්සන නිසා ඉතින් දෙමව්පියෝ සිටුවරු ඒ සිටුවරයා සහ සිටුවරිය ඉතින් ආරක්ෂා කරා. ඉතින් ආරක්ෂා කළා වුණත් ඉතින් ටික ඉතින් තරුණ වෙනකොට ඉතින් නේද? ඒ සිටුමාලිගේ වැඩ කරන ආපු සේවකෙක්ට හිත ගියා. ඒ කාට කියන්නේ ඉතින් ඔහොම තමයි. හිත ගියා. හිත ගිහිල්ලා දෙන්නම කැමති වුණා මාලිගෙන් යන්න. ඔව් ඉතින් කාට කියන්නද? හරි. දෙන්නම කැමති වුණා. පුළුවන් විදියට මාලිගයේ තියෙන දේවලුත් අරගෙන ගියා. ගිහිල්ලා ගියා ඉතින් ඈත ස්ථානයක. ළඟ හිටියොත් එහෙම බෑනේ. ළඟ හිටියොත් එහෙම බෑ මොකද සිටුවරයා නේද දෙදෙනාම නැති කරන්න පුළුවන්. එහෙම තියෙනවා. අද කාලේ වුණත් ඔය ඉන්දියාවේ එහෙම දුව පැනලා ගියයි කියලා එක අර දෙමාපියන්ට එක නේද? එක ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ගෞරවය නැති කරා කියලා දෙමව්පියෝ තමන්ගේ දරුවව නැති කරපු අවස්ථාවක් තියෙනවා.
ඔව්. අදට වුණත් අපිට පේන්න තියෙනවා. හ්ම්. ඒ කාලෙත් එහෙම තමයි. කොහොම හරි මේ දෙන්න ගියා ඉතින්. ගිහිල්ලා ඈත ස්ථානෙක පුළු බුලුවන් විදියට හිටියා ඉතින්. කොහොම ඉන්නකොට මේ දුවට දරුවෙක් හම්බෙන්න දැන් ළඟයි. හ්ම්. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා ඉන්දියාවේ දරුවෝ දන්නවා ඇති. මේ දරුවෙක් හම්බෙන්න ලඟ වුණාම ඇත්තටම අම්මා ගාවට යනවා. හ්ම්. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් හිටපු ඉතින් නේද හැම දෙයක්ම අම්මට කියනවනේ. ඉතින් අම්මා ගාවට තමයි යන්න කැමති. ඉතින් ඒ වගේ සිද්ධියක් අපේ දරුවන්ට මතක ඇති දැන්. අපේ සුද්ධෝදන රජතුමා මහා මායාදේවි මතක? මහා මායාදේවිත් කැමති වෙනවනේ තමන්ගේ නේ මහා ගෙදරට යන්න. ඒ වෙලාවේනේ අර මගදී අපි සිද්ධාර්ථ කුමාරයා ලුම්බිනි සල්ලුවේනේ නේද? අපේ දරුවන්ට මතකයිනේ කතාව. අන්න. ඒ වගේ අවස්ථාවක් තමයි මෙතනත්. ඒ කියන්නේ අම්මා තාත්තා ගාවට යන්න ආසාවක්. ඉතින් තමන්ගේ මහත්තයාට කියනවා අපි යමුකෝ. මහත්තයා කියනවා අපෝ දෙයියනේ යන්න බෑ. මාවත් නැති කරයි. මම මේ සාමාන්‍ය සේවකෙක්. ඈ මං ගියොත් එහෙම ආයෙ එනවා කියන එක මම නම් හිතන්නේ නැහැ කියලා. මට නම් බෑ යන්න ඕයි. ඉතින් දැඩි ඉල්ලීම මත ඇය දැඩි ඉල්ලීමක් කළා අනේ යන් මේ අවස්ථාවේ ඇත්තටම අපේ දෙමව්පිය අපිට සමාව දෙයි. ඒ නිසා මං හිතන්නේ ගැටලුවක් කියලා අපි දෙන්න යන්. කොහොම හරි යට කියලා කැමැත්ත කරගන්නවා. හරි. කමන්නේ යන්කෝ. මොන හරි වෙන්නද? යනවා. යන අතරතුරදී ඇයට ඒ ප්‍රසූත වේදනාව වෙලා ඉතින් ඒ වෙලාවේ දරුවා බිහි කරනවා. දැන් ඉතින් යන්න බෑනේ. එහෙට යන්න බෑනේ. දැන් ඉතින් ආයෙ අර හිටපු තැනටම ආවා. මේ විදිහට ගත්තාම දැන් ටික කලක් යනකොට දෙවෙනි දරුවත් ඔන්න හමු වෙන්න ළඟයි. හමු වෙන්න ළඟ වුණාම ඉතින් අර කලින් විදියටම කැමති වුණා තමන්ගේ මහගෙදරට යන්න. මහගෙදර කියන එකෙන් සිටුතුමා සහ සිටුතුමිය අම්මා තාත්තා හමු වෙන්න. කොහොම හරි දැන් ඉතින් අර කලින් කිව්වා වගේ අර ඒ කැමැත්තක් දැක්ුවේ නෑ. ඒත් ඉතින් අර අන්තිමට කැමති වුණා. හරි කැමති වෙලා ඔන්න ඉතින් දැන් ගමන ආරම්භ කළා. අපේ දරුවන්ට මතකයිද මම අපේ දරුවන්ට ඕක කලිනුත් කියලා තියෙනවා. ඉන්දියාවේ තියෙනවනේ ඍතු තුනක්. හේමන්ත, ගිම්හාන, වස්සාන. මාස තුනක් වගේ තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍ය තුනක් කියන්නේ 4 තමයි. නමුත් අඩු වැඩි වීගෙන යනවා. ඔය වස්සාන කාලෙට එහෙම වහිනවා කියන්නේ ඒක මට කියාගන්න බෑ. මේ ලංකාව වගේ නෙමෙයි. ඒක අමුතු වැස්සක් ලංකාවෙත් ඒ වගේ වැහි වහිනවා තමයි. හැබැයි ඒ වගේ වැස්සක් මම ලංකාවේ දැකලා නැහැ. අපේ දරුවා කිව්වට ඔක විශ්වාස කරන්නේ නැහැ. ඔක අත්දැකීමම ලබන්න ඕන. ඔය ඉන්දියාවේ මම කියන්නේ ඉන්දියාව හැමතැනවත් නෙමෙයි උතුරු ඉන්දියාවේ නේපාලෙ දිහාවට. දවස් ගණන් වහිනවා සතියක් දෙකක් තුනක් එක දිගට වහිනවනේ. එහෙමත් වැස්සක්. එක දිගට වහිනවා. ඒවා සාමාන්‍යයෙන් මේ පොඩ්ඩක් වැහැලා නතර කරන එහෙම නෙමෙයි. හයියෙන් වහිනවා. ඒ කියන්නේ නතර වෙන්නේ ටික ටික කොට වෙනවා. ආයි වැඩි වෙනවා. ගොරවනවා. අහස කළු කරගෙන. ඒක පුදුම වැස්සක්. ඒකනේ වස්සාන කාලේ අපේ බුදුහාරොත් මේ භික්ෂුන් වහන්සේලා මතක් කරන්නේ වස් කාලේ වස් වසන්න කියලා. ඔය කියන කාලේ ගංගාවල්, ඇලවල්, දොරවල් එහෙම පිරීලා. හරියට කියනවනම් ඇත්තටම ඔය කුඹුර හැම යායක්ම සම්පූර්ණයෙන්ම නිකන් මහ මුහුද වගේ. රැලි විතරයි ගහන්නේ. මහ මුහුදේ රැල්ල ගහනවනේ. ඒ කියන්නේ ඉවුරේ අරවයි රැලි ගහන්නේ වතුර හැමතැනම සුදු පාටයි. ගෙවල් යට වෙලා ඉතින් සාමාන්‍ය ඉතින් මිනිස්සු දන්නවා වහිනවා මේ වගේ ප්‍රශ්නයක් කෙනෙක් මිනිස්සු ඉතින් පෙර සූදානම් නැතුව ඉතින් ඒගොල්ලෝ ඉතින් ආරක්ෂිත ස්ථානට යනවා නැත්නම් ඒගොල්ලෝ ඒ විදිහට ගෙවල් හදාගෙන තියෙනවා. හරි ඒක තමයි පැත්තකින් තියමුකෝ. මං කී හිටියේ මොකද්ද මේ? දැන් පටාචාරාව ඔන්න ලෑස්ති ඉන්න. මහත්යයි පොඩි දරුවයි. එනවා.
මෙන්න බොලේ අහස කළු කරගෙන ඈ වහින්නයි ලෑස්තිනේ. දැන් ඇත්තටම මේ වෙලාවේ දැන් මේ ගමනක් නියන්න හදන්නේ. ඇත්තටම මේ වෙලාවේ ටිකක් අමාරු වෙනවා එයාට. තේරෙනවා මේ වෙලාවේ මං සූදානම් කියන එක. මහත්තයට කියනවා මෙහෙමයි. මට ටිකක් දැන් අමාරුයි. පුළුවන් නම් ගස්වල කොළ ටිකක් ලොකු දැන් ඔය ඉන්දියාවේ ගස්වල හේ තියෙන ලොකු කොළ මේ වගේ ලොකු කොළ තියෙනවා. ඒව අරන් ඇවිල්ලා ඉතින් අපි ඒක යටිනුයි උඩිනුයි ඉතින් ඒ විදිහට පොඩි මඩුවක් ගහලා එහෙම හදන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ කිව්ව මෙහෙම දෙයක් හදමු. මට පොඩ්ඩක් අපහසුයි කියලා. මහත්තයා මොකද කරේ? ඉතින් තිබුණ ආයුධයක් අරගෙන ගියා. ටිකක් ඇතුළට ඉතින් ඒ ගස් එහෙම උසයි ටිකක් කැලේ ඇතුළක තමයි තියෙන්නේ. ඉතින් පොඩි දරුවාටයි අම්මට පොඩ්ඩක් ඉන්න කියලා මම පොඩ්ඩක් එන්නම්. මේ වෙලාවේ අහස කළු කරගෙන වහින්න තමයි මේ ලෑස්ති. ඊට පස්සේ ගියා ගිහිල්ලා ඉතින් දැන් මේ වහින්නේ ටික ටික දැන් වහිනවා. වහිනකොට ඉතින් මේ මිනිස්සයාට ඉතින් ඇත්තටම තමන්ගේ බිරිඳ අතන අපහසුයෙන් ඉන්නවා අපහසුතාවයටපත් වෙලානේ. මෙයාටත් උමනාව තිබ්බේ ඉක්මනට මේ කොළ ටික අරන් ගිහලා හදලා දෙන්නේ අවස්ථාව. මෙයා මොකද කරේ? හදිස්සියෙම ගියා ගහට ඔන්න මෙන්න ළඟට යනකොට තිබුණා තුඹහක්. මෙයා තුඹහ දැක්කේ නැහැ. මෙයා දන්නේම නැතුව තුඹහ ටිකක් පෑගුණා. ඒක හිටපු නායක ඇවිල්ලා දෂ්ට කරනවා. දැන් මේ නයා ඒ දෂ්ට කරපු විදියට මේ මිනිස්සයා එතනම මලා. ඔව් එතනම ඉවරයි. මැරුණා. ඊට පස්සේ මොකද උනේ? දැන් අර ප්‍රසූත වේදනාවෙන් හිටපු අම්මා ඒ කියන්නේ මේ රටාචාරාව මොකද උනේ? හරි අමාරුවෙන් ඉඳලා බැලුවා දැන් මහත්ය එන පාටක් නැහැ. වැස්ස ටිකක් නතර වුණා. වැස්ස නතර කරන ඇත්තටම නතර වුණා නෙමෙයි. ටිකක් අඩු වුණා. තමන්ගේ පොඩි දරුවත් අර දැන් මේ පොඩි දරුවා දැන් දරු දෙන්නෙක් ඉන්නවා. අමාරුවෙන් කොහොම හරි පොඩි දරුවත් ලොකු දරුවත් එක්කන් ගිහලා බැලුවා. තමන්ගේ අර මහත්තයා ගිහපු පැත්ත තිබ්බනේ. ඒ පැත්තට යනකොට මහත්තයා උන් වැටලා ඉන්නවා. කකුල දිහා බැලුවා එතන ලොකු තුවාලයක් ලේ ගිහිල්ලා. එතන බැලුවා තුඹකුත් තියෙනවා. ඇය හිතාගත්ත මොකද්ද? අනේ මගේ මහත්තයාට ණයෙක් කාලානේ. සර්පේ දෂ්ට කරලා එනවා ඈ. කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ ඇත්තටම ඒ වේදනාව දැන් තනි වෙලා. පොන්චි මේ දරුවෝ දෙන්න. විතරයි. ඉතින් අතරමඟ අනිත් එක. කරන්න දෙයක් නැහැ ඉතින්. ඒ වෙලාවේ අඬලා වැළපිලා අකර කියා ගන්න දෙයක් නැහැ. ඇඬුවා උපරින්ම කරන්න දෙයක් නැහැ. මහත්තයා එහෙම්ම අර කොළ තිවිච්ච කොළේ වලින් ඔක්කොම වහලා දැන් ගියා. යනකොට දරුවනේ මම අර කලින් කිව්වනේ අර මහා වැස්සක් ආවයි කියලා. ওই වැස්ස ආවම මෙගොඩින් ඒගොඩ යන්න බෑ. ඒ කියන්නේ ওই ගංගාවල් තියෙනවා ඉන්දියාවේ. අපේ දරුවෝ දැකලත් ඇති සමහරවිට. ඉන්දියාවේ ගංගාවල් තියෙනවා කිලෝමීටරයක් විතර කිලෝමීටර භාගයක් විතර පළලයි. දිගයි නෙමෙයි පළලයි. කිලෝමීටර භාගයක් විතර හිතන්නකෝ. ඒ කියන්නේ කලින් කලට වැහැලා ඒ වතුර ගිහිල්ලා ඒ පස් කණ්ඩිය ඔක්කොම කැඩනවා. දැන් අවුරුද්දක අනිවාර්යෙන් වස් කාලේ අපිට හම්බ වෙනවනේ වස්සාන කාලේ. ඒ කාලෙට ඉතින් අනිවාර්යෙන් ඒ ගඟ ටික ලොකු වෙනවා. හරිද? ඉතින් මේ වෙලාවේ අර කිලෝමීටර් භාගයක් විතර පළල් ගඟ සම්පූර්ණයෙන්ම වතුර නිකන් දැක්කහමත් බයයි වතුර සැර මෙන්න මෙහෙම යනවා. බැරිලා ආවත් එහෙම නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙකුට නෙමෙයි. සාමාන්‍ය පොඩි කෙනෙකුට නිකන් ගහගෙන යන තරම් වතුර සැරයි. සාමාන්‍ය ටික ලොකු එක්කෙනෙක් නම් කමන්නේ කොහොම හරි හිමින්සර යන්න පුළුවන් ඒගොඩ වෙන්න පුළුවන් ඒත් එක ලේසි පාසු වැඩක් නෙමෙයි. මොකද සමහර තැන්වල එහෙම වලවල් තියෙනවා. එකපාරටම ඕක වැටුනොත් එහෙම ආයි ගහගෙන යනවා. දැන් ඇය මෙගොඩින් එගොඩ යන්න තමයි මේ ලෑස්ති. ඉතින් දැන් මේ විදිහට ලෑස්ති වුණාම යනකොට ඒ කියන්නේ ගංගෙන් ගොඩ යන දෙන්නම එක්කන් යන්න බෑනේ. පොඩි දරුවා ඉන්නවා. අනිත් එක්කෙනා දැන් මේ වඩාගෙන ඉන්නේ. ඇය කල්පනා කළා තුන් දිනාටම එකපාරටම යන්න බෑ.
මේ ගඟ හරි සැරයි ටිකක් යන්න පහසුයි. ඉස්සෙල්ලා මං කරන්නම් මෙහෙම වැඩක්. පොඩි දරුවා එගොඩ තියලා ඊළඟට මේ පොඩි දරුවා එක්ක යනවා කියලා. මෙන්න මේ විදිහට කල්පනා කරලා දරුවනේ පටාචාරාව කොහොම හරි අමාරුවෙන් මෙගොඩින් එගොඩ ගිහිල්ලා පොඩි දරුවා තියලා ආවා. තාම දවසයි. හරියට කියනවා නම් ඇස් හැරලත් නැහැ. තියලා ඇවිල්ලා දැන් මේ සූදානම ඊළඟ දරුවත්. ඉතින් ඔය වෙලාවේ හිතපු නැති සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි ඇය දරුවා තියලා එනකොට මැද හරි ගඟ මැද හරි ඉන්නකොට උඩින් ගමන් කරනවා මොකෙද්ද? උකුස්සෙක්. උකුස්සෝ දන්නවනේ අපේ දරුවෝ. ඉතින් උකුස්සෝ සාමාන්‍යයෙන් උන් ඉතින් ගොදුරු හොයනවනේ. ඉතින් මේ වෙලාවේ දැක්ක අර පැටියා. ඇයත් දැක්කා උඩ උකුස්සෙක් ඉන්නවා. ඇය උත්සාහ කළා මෙහෙම අප්පුඩි ගහලා ඒ වෙලාවේ ඉතින් අර සත්තු එලවන්නේ. ඒ වගේ අප්පුඩි ගහලා හූ කිව්වා. එහෙම කිව්වට හරියන්නේ නැහැ. උකුස්ස ඇවිල්ලා එහෙම අරගෙන එහෙම අරන් ගියා. පොඩි දරුවා. අර අප්පුඩි ගැහුවානේ. දැන් මේ වෙලාවෙත් දැන් අප්පුඩි ගහනවා කියලා කියන්නේ මේ සතුටට නෙමෙයි. අරව පන්නන්න තමයි මේ උත්සාහ කරන්නේ. අර ගහපු සද්දෙටයි අර කියපු වචන වලටයි ඒක ඇහෙනවා අර එහා පැත්තේ ගොඩ ඉන්න පොඩි දරුවාට. එයා හිතුවා මට දැන් මේ වෙලාවේ අම්මා කතා කරනවා. ඒ නිසා මං යන්න ඕන. පොඩි දරුවා මොකද කළේ? දැන් අර වෙලාවේ අම්මා අර හෙට අර උකුස්සා පන්නන හදනවා මේ දරුවා මේ ගොඩෙන් එනවා. මේ අම්මා දකිනවා. එහා පැත්තෙන් පොඩි එක්කෙනා මේ පැත්තෙන් තවත් අනිත් පොඩි ලොකු පොඩි එකා. උකුස්සා අරන් ගියා පොඩි දරුවා. අඬනවා. අඬනවා කියන්නේ ඒ වේදනාව කියා ගන්න බෑ. අනිත් පැත්තෙන් පොඩි දරුවා දැන් ගඟට එන්න හදන්නේ. මං කිව්වේ කලින් ඔය සාමාන්‍යයෙන් ගඟේ ඔය ගඟ යන සැරට පොඩි එක්කෙනෙක් එහෙම ගහගෙන යනවා. හොයන්න තියා කොහෙන් මතු වෙනවද කියලා අපිට කියන්න බෑ. අර පොඩි එකා වුණ ගඟට බැස්සා. බැස්සට පස්සේ එපා කියද? ඒ කියන්නේ එපා කිව්වට ඉතින් එයාට තේරෙන්නේ නෑනේ. ආවා. ඒ පැත්තෙන් අනිත් දරුවා ගියා වතුර. බලන්න දරුවනේ මොනතරම්නම් පටාචාරාව අසරණ වුණාද? අන්ත අසරණ. ඒකයි මං කියන්නේ. අන්තිම අවස්ථාව ඒ කියන්නේ බලන්න තමන්ගේ ස්වාමි පුරුෂය නැති වුණා. ඒකත් එක්කම පොඩි දරුවා. ඊට පස්සේ ලොකු දරුවා. දැන් ඇය ගඟ මැද. මොකද්ද මන් දැන් කරන්නේ? මොකද්ද මන් දැන් කරන්නේ? ඇය හිතාගන්න බෑ මොකද්ද කරන්න ඕන කියන්නේ. අන්තිමට ඇය තීරණය කරන්න හරි කමක් නැහැ. මම මගේ ගෙදරට යනවා දැන්. දැන් අර හිටපු ගෙදරට යන්න බෑ. හිටපු ගෙදරට යන්න බෑ මොකද එතන මහත්තයා නෑනේ දැන්. අරහෙට යන්නත් බෑ දැන් අම්මා තාත්තා තරහයි. කමන්නේ. මට දැන් ගෙදර ගිහිල්ලා වැඩකුත් නෑනේ. ඒ නිසා මම මගේ මහා ගෙදරට යනවා කියලා මොකද කරේ? දැන් පටාචාරාව ලෑස්ත මගේ මහා ගෙදර. හැබැයි ඇයට යන්න පාරවත් මතක නැහැ. ඇයි මේ වෙලාවේ පටාචාරාව ඉන්නේ මානසික වේදනාවේ. ඔව් මානසික වේදනාවේ. ඉතින් ඇය කොහොම හරි අහලා ගමේ අයින් අහලා මං අහවල් කෙනාගේ දුවය මම මෙහෙම කියලා විස්තරي කියනවා. මෙන්න මෙහෙමයි යන්න ඕනේ. හැබැයි ඔයා දන්නවද වැඩක්? මොකද්ද? මේ ඊයේ පෙරේද වැස්සනේ ඉතින් ඒ වැහපු පාරට ඔය මාලිගාවේ ඇතර මේ සිටුතුමියත් ඒ සේවකයොත් ඇතරම කට්ටියම නැති වුණා කියලා කියනවා. විනාශ වෙලා ගියා කියලා. හිතන්නකෝ දරුවනේ ඒ වෙලාවට ඒ ඇඟට එහෙමත් නැත්නම් හිතට දැනුණ ඒ වේදනාව බලන්න මහත්ය නැති වෙලා. මහත්ය නැති වෙලා. පොඩි දරුවත් නැති වෙලා. ඊට පස්සේ ඊට කලින් අර ලොකු දරුවා මුලින්ම හම්බෙච්ච එක්කෙනා එයාත් නැති වෙලා. මේ ප්‍රවෘත්තින් කිව්වට පස්සේ අම්මා තාත්තාත් නැති වුණාට පස්සේ ඉන්නේ කොතනද? මොකද්ද කරන්න ඕන? සියල්ලක්ම මතක් වෙලා ගියා. හරිම ඒ කියන්නේ අපිටත් සමහර වෙලාවලද ඒ අවස්ථාව මැවෙනකොට හිතට දැනෙනකොට මටත් දැනෙනවා ඒක ඒ වෙලාව පිට හිමුණා නම් මොන වගේ වෙයිද කියන එක. පටාචාරාව සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මානසික වැටෙනවා කියලා කියන්නේ ඒ අවස්ථාව. ඇත්තටම ඇය ඇඳන් හිටපු වස්ත්‍ර
මතකත් නැහැ. ඒවා ඔක්කොම ඉරලා ගිහිල්ලා වස්ත්‍ර නැහැ ඇඟේ. වස්ත්‍ර නැහැ ඇඟේ දැන්. ඔන්න ඔහේ නගරේ ගමේ හැමතැනම යනවා. ඒ නිසා ඇඳුමක් නැතුව ඇය ගමන් කළා. ගමන් කළාම හැමතැනම මිනිස්සු එක එක දේවල් කිව්වා. නොඑක් දේවල් පද හැදුවා, කතා හැදුවා. ඇයට කවුරුවත් පිහිටුුනේ නැහැ. ඇඳුම් නැතුව තමයි මේ යන්නේ. පටාචාරා. ඇයට කිව්වා පටාචාරා. කොහොම හරි අපේ බුදුහාමුදුරුවන් ළඟට එන්න ඇයට පින තිබුණා. ආව හම්බුණා. ඒ වෙලාවේ ඇඟට වස්ත්‍රයක් දැම්මා. දාලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. බණ දේශනා කරනවා. අන්න දරුවනේ. ඒ බණ පදේ අහලා පටාචාරාව හිත හදා ගන්නවා. බලන්න දරුවනේ. අපේ සමහර දේවල් අපේ ජීවිතේ ගත්තාම මේ සාමාන්‍යයෙන් අපි පොඩි දෙයක් වුණාම තරහ යනවා. අරක නැතුණා මේක නැතුණා කියලා අපි අඬනවා. බලන්න දරුවනේ පටාචාරාවට වෙච්ච දේ. ඉස්සෙල්ලා මහත්ය නැති වුණා. ඊට පස්සේ අර දෙවෙනිට උපන් පුතා. ඊට පස්සේ අර කලින් හම්බෙච්ච පුතා එයා. අම්මා තාත්තා මාලිගේ සහෝදරයන් සේවකයන් කවුරුත් නැහැ. මොනතරම්නම් අන්තසරණ වෙලාද බුදුහාමුදුරු පිහිටුණා. මානසිකව වැටිච්ච පටාචාරාවට අපේ බුදුහාර පිහිටුණා. මටත් මතකයි මේ ඔය පටාචාරාවගේ මේ අපේ දවස්වල මම ඒ කාලේ පොඩි මේ අපේ ගමේ ඒත් තාව ඔය වගේ කෙනෙක්. ඒ කියන්නේ ඇඳුමක් එහෙම මුකුත් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ආ ඇවිල්ලා ඔය අපේ ඒ ගෙවල් වල තියෙන නළලින් තියෙන්නේ. ඉතින් එයා මොකද කරන්නේ හැමෝම ගෙවල් වලට ගිහිල්ලා ඒ නළලින් වල එයාම වතුර අරගෙන එයා නා ගන්නවා. මටත් ඒ වෙලාවේ කල්පනා වුණා අනේ දෙයියනේ. කවුද මේ අන්තසරණ වෙලා ඉන්නේ. ඒ පොඩි කාලේ ඉතින් අපිට එච්චර දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් මමත් ඒ වෙලාවේ කල්පනා කළා අනේ පව් නේද කියලා. ඇයත් බුදුහාමුදුරුවන්ගේ බණපදයක් ඇහුවනම් අනිවාර්යයෙන්ම පිහිටක් ලබනවා. අදට උනත්. හැබැයි දරුවනි ඔය ඉන්දියාවේ, නේපාලයේ වගේ රටවල වල ඇතරම් බුද්ධහම අඩුයි. අපේ ලංකාවේ විතරම ඔය අපේ පුතාලා තරම් වාසනාවන්ත නැහැ ඒ දරුවන්. මොකද ඒ අයට ධර්මපදයක් අහන්න අවස්ථාවක් නැහැ. ඒ අයට කියලා දෙන්න කවුරුත් නැහැ. ඒ නිසා අපේ දරුවෝ යතින් ගත්තාම හරි වාසනාවන්තයි. හොඳයි. එහෙමනම් දරුවනේ බලන්නකෝ අපේ බුදුහාමුදුරුවෝ කිසා ගෞතමියටත් පටාචාරාවටත් පිහිටු ආකාරය මොනතරම්නම් වටිනවද? අන්තිමට අපි දන්නවා පටාචාරාව නේද? මහාන වෙනවනේ. මහාන වෙනවා. එහෙනම් දරුවනේ බලන්නකෝ මේ විදිහට ගත්තාම අපේ බුදුහාමුදුරුවන්ගේ මේ චරිතේ විශේෂ අවස්ථාවන් විශිෂ්ට ලක්ෂණයන් මතුවෙනවා. ඒකත් එක්කම මේ අපේ දරුවන්ට බලා ගන්න පුළුවන් තව දුරටත් බලන්නකෝ. එසේම කායික රෝග වැළඳි අසරණව සිටි සිය ශ්‍රාවකයන් වෙත ගොස් ඔවුනට සියතින්ම උපස්ථාන කොට සුවපත් කරවූහ. ශරීරේ පුරා ගෙඩි සෑදී වනව ගොස් මල මුත්‍රෙහි වැටි තනිව අසරණව සිටි පූතිගත තිස්ස තෙරුන්ට පිහිටු කතා පුවත ඉතා ප්‍රකටය. දරුවනේ මේ කතාවත් හරි ප්‍රසිද්ධයි. අපේ දරුවෝ දන්නවා ඒක. ඒ කතාවත් අපේ දරුවන්ට මම කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්කෝ. හිටිය 30 කිලෝ කුමාරයෙක්. මෙයා හරි කැමති වුණා මහාන වෙන්න. මහාන වුණා. මහාන වෙලා ඔන්න ඉතින් කාලයක් යනකොට මේ හාමුදුරුවන්ට තිස්ස හාමුදුරුවන්ට නිකන් හිතපු නැති විදියට ඒ කියන්නේ කවුරුත් ඒ කියන්නේ හාමුදුරුවෝ හිතුවෙත් නෑ නිකන් අබයට තරම් අබ සාමාන්‍ය පොඩිනේ අබයට තරම් ප්‍රමාණයක් ඔය ඇඟි ගෙඩි දැම්මා. ගෙඩි දැම්මා හාමුදුරුවෝ ඉතින් එච්චර හිතුවේ නෑ. ඉතින් අපිත් එහෙමනේ සාමාන්‍යයෙන් නේද ඔය ගෙඩියක් එහෙම දැම්මම පොඩි ගෙඩියක් අබයට තරම් මහා ලොකු එකක් නෙමෙයි. ඉතින් හාමුදුරුවෝත් එච්චර එක හිතුවේ නෑ. ඉතින් කොහොම හරි ඉතින් ওই විදිහට ගත්තාම මේ හාමුදුරුවෝ හිටියා ඉතින්. ගණන් ගත්තේ නැහැ. ඉතින් සාමාන්‍ය අබෑටක් නේ. ඉතින් ඕක ටික ටික වැඩි වුණා. හරිද? මෑට තරම් නෙල්ලි දැකලා ඉන්නවද? නෙල්ලියට තරම්
දැන් ඒක ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා. වැඩි වුණා දැන් එතනින් නතර වුණේ නැහැ. අවසානයේට ඒ අර පොඩියට හැදුණු ගෙඩි අන්තිමට ඔය දන්නවද දරුවනේ බෙලි ගෙඩි. අන්න බෙලි ගෙඩි තරම් ඒ ගෙඩි ලොකු වුණා. තිස්ස හාමුදුරුවෝ දැන් ඇඳේමයි. යන්න බෑ මොකද ඒ වේදනාව ඒ තුවාල වල හිල් තියෙනවා. ඒව ඒ ඇතුලේ තියෙන දන්නවනේ දරුවනේ. ඒ ජරාව සුදු පාට එනවා මතුරු. හාමුදුරුවන්ට ඉන්න බෑ මොකද ඔය ඒ වේදනාවයි අනිත් එක ඇඳන් ඉන්න සිවුර ඒ තුවාල වල ගෑවිලා ඒව ඇලිලා. හාමුදුරුවන්ට එහෙම පෙරලෙන්න බෑ ඇඳේම තමයි ඉන්නේ. ඉතින් ඒ පන්සල අනිත් හාමුදුරුවෝත් ඉතින් පුළුවන් තරම් බැලුවා සනීප කරගන්න. බෑ මේ වැඩේ කරන්න. හැමදාම කරන්න බෑ. හාමුදුරුවෝ අසරණ වෙලා. ඒ හාමුදුරුවන්ට නමක් මෙහෙමනේ තිස්සනේ හාමුදුරුවෝ මේ තුවාලේ නිසා ඉතින් තුවාලේ ටිකක් ලොකුයි. ලොකුයි අනිත් එක හාමුදුරුවෝ අසනීපෙන් හාමුදුරුවන්ට නමක් කියව පූතිගත් තිස්ස කියලා හාමුදුරුවෝ. දැක්කද දරුවනේ? ওই නම ඔය මන් තුනම එහෙමනේ දන්නේ දැන්. ගෞතමී කිසා ගෞතමී. රෝමති කියන පටාචාරය හැසිරපු විදියට මෙහෙදි තිස්ස තමයි නම පූතිගත් තිස්ස. බුදුහාමුදුරුවෝ ඔන්න වඩිනවා භික්ෂුන් වහන්සේලා හමු වෙනවා. ඔන්න ඔය අතර තමයි අපේ තිස්ස හාමුදුරුවෝ හමු වෙන්නේ. හමු වෙලා බලනවා. බලද්දී හාමුදුරුවෝ හරියටම අසරණ වෙලා. කවුරුත් ඒ කියන්නේ කලින් උපස්ථාන කළා මුල් හරියේ. නමුත් දැන් ටික ටික යන කාලයක් යනකොට ඉතින් නේද? අනිත් හාමුදුරුවෝත් අතහැරලා දාලා. බුදුහාමුදුරුවෝ අතින්මයි ඒ ඔක්කොම උපස්ථාන කළා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වතුරත් කරන්න කියලා ඇඟ ටික ටික හොදලා නේද? සිවුරු එහෙම ඇලිච්ච එහෙමින් සරි ගලවලා බුදුහාමුදුරුවෝ ඒවට බෙහෙත් කළා. බුදුහාමුදුරුවෝ අතින්මයි. බලන්න දරුවනේ මොනතරම්නම් එතන නිහතමානීත්වය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නායකත්වය බුදුහාමුදුරුවන්ගේ තියෙන ඒ උපස්ථානය ඒ ගිලනුට කරන උපස්ථානය මොනතරම්නම් වටිනවද? අන්න බලන්න දරුවනේ. ඒ නිසා බලන්නකෝ දරුවනේ අපේ බුදුහාමුදුරුවෝ හැම තැනකමදී විශේෂයෙන්ම අර මුල් කතා දෙකේදී මම අපේ දරුවන්ට මතක් කළේ මානසිකව වේදනාවෙන් සිටි කිසා ගෞතමියටත් පටාචාරාවටත් පිහිටු වෙච්ච විදිය. මේ වෙලාවේදී කායිකව අසනීප තත්ත්වයට වෙච්ච අපේ පූතිගත් තිස්ස හාමුදුරුවන්ට පිහිට වෙච්ච ආකාරය මොනතරම්නම් වටිනවද? අපේ දරුවන්ට මේ කොටසින් බලා ගන්න පුළුවන් ඒ පින්තූරෙත් එක්ක. බලන්නකෝ. අපේ දරුවන්ට මේ කොටසින් බලා ගන්නට පුළුවන්. ඒකත් එක්කම දරුවනේ අපි දන්නවා උදරාබාධයකින් පීඩා විඳි එක් භික්ෂුවක් මල මුත්‍රයෙහි වැතිර පිටත යා නොහැකිව මහත් පීඩාවට පත්ව සිටින ආකාරය විහාරචාරිකාවේ වැඩම කළ බුදුරජාණන් වහන්සේ දුටුසේක. උන්වහන්සේ වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ මහන ඔබ බලවත් රෝගයකින් පෙළෙනවා නොවේද? ඔබ අසනීපය කුමක්දැයි අපේ බුදුහාමුදුරුවෝ කාරුණිකව විමසුවා. ස්වාමීනි, තදබල උදරාබාධයකින් පීඩා විඳීමයි උන්වහන්සේ ප්‍රකාශ කළ විට ඇයි ඔබට උපස්ථාන කිරීමට කිසිවකුත් නැද්දයි අපේ බුදුහාමුදුරුවෝ ඇහුවා. ස්වාමීනි, මා සුවයෙන් සිටි කාලේ කිසිදු රෝගී භික්ෂුවකට උපස්ථාන නොකළ නිසා දැන් මට කිසිවකුත් උපස්ථාන කිරීමට නොපෙමෙනතැයි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට කරුණු විස්තර කළහ. අන්න බලන්න දරුවෝ. දවසක් අපේ බුදුහාමුදුරුවෝ විහාරචාරිකාව, ඒ කියන්නේ දරුවනේ මෙතන සඳහන් කරලා තියෙනවා විහාරචාරිකාව. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා බැහැ දකිනවා. ඒ දකින කියන්නේ උන්වහන්සේ වඩින වෙලාවේ දකිනවා හාමුදුරුවෝ නමක් උදරාබාධ බඩේ අමාරුව හැදිලා හාමුදුරුවෝ ඉන්නවා. හරිම අමාරුයි. හාමුදුරුවෝ හෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා කෑ ගහනවා බඩ
එදිනකොට අපි දරුවෝ දන්නවනේ. හ්ම් බැලුවා. ඇහුවා මේ මහාන ඔබ ওই මොකක් හරි ගැටලුවක් තියෙනව නේද? මොන හරි ප්‍රශ්නයක්වත්ද? ඔව් බුදුහාමුදුරනේ. මට මේ පොඩි බඩේ අමාරුවක් තියෙනවා. බඩේ අමාරුවක් තියෙනවා. ඉතින් මේ ඒකින්ද මට පොඩ්ඩක් අමාරුයි. මහාන මේ ඔබට උපස්ථාන කරන්න කවුරුත් නැද්ද? අනේ බුදුහාමුදුරනේ මං හොඳින් ඉන්න කාලේ මං කාටවත් උපස්ථාන කරලා නැහැ. මම එහෙම කරෙත් නැහැ. ඒ නිසා ඇත්තරම මටත් උපස්ථාන කරන කෙනෙක් නැහැ. අන්න බලන්න දරුවනේ. මේ වෙලාවේ අර හාමුදුරුවෝ දුන්න උත්තරේ. ඒ වෙලාවේ අපේ බුදුහාමුදුරුවෝ හරිම වැදගත් අවවාදයක් දෙනවා. ඒ අවවාදය අපේ දරුවන්ට කියා දෙන්න මං කැමතියි. ඒ අවවාදය අපිට බලා ගන්න පුළුවන් දැන්. බලන්නකෝ. එහිදී භික්ෂු පිරිස ඇමතු බුදුරජාණන් වහන්සේ මහණෙනි ඔබට දැන් මවක් නැත පියෙක් නැත එසේ වූ ඔබ ඔවුන්ට උපකාරීව ජීවත් විය යුතුය රෝගී වූ විට උපස්ථාන කිරීම ඔවුනොවුන් නොකර ගතහොත් පිහිටවන්නේ කවරෙක්ද මහණෙනි භික්ෂු ශාසනයේ පැවිදි වන සියලු දෙනා ඔවුනට උපකාරීව සහයෝගයෙන් ක්‍රියා කරනු දැකීමට කැමැත්තිමි අන්න බලන්න මම අර කලින් කිව්වේ බුදුහාම වැදගත් අවවාදයක් දුන්නේ භික්ෂුන් වහන්සේලාට අමතලා බුදුහාඳුර මතක් කරනවා මහණෙනි අතරම දරුවනේ මේ මහාන එනකොට නේ අපි ගෙවල් වල නෙමෙයි ඉන්නේ අපි ඉන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ යටතේ එතකොට එහෙම ඉන්න අපිට අම්මා නැහැනේ දැන් පොඩි කාලේ කියන්නේ අපි මහාන වෙන්න කලින් උන අපිට මොකක් හරි දෙයක් වුණාම අසනීපයක් හරි බඩගින්නක් හරි මොකක් හරි වුණාම ඒක අපි අම්මට කියනවා එහෙමත් නැත්නම් තාත්තට කියනවා එහෙමනේ ඉතින් මේ වෙලාවේ අපි මහාන වුණාට පස්සේ ඇත්තටම මෙහෙමනේ අසනීපයක් වුණාම දෙඩක් දුකක් හැදුනාම ඇත්තටම අපිට ලොකු හාමුදුරුවෝ ඉන්නවා තමයි ඒ වුණාට අපේ අම්මා තාත්තා අපි හැම දෙයක්ම ලොකු හාමුදුරුවන්ට මතක් කරන්නේ නැහනේ මතක් කරන අවස්ථා තියෙනවා නමුත් එහෙම අවස්ථාවක් නැති අම්මා තාත්තා නැහැ ඇත්තටම අම්මා තාත්තා නැහැ ඉතින් එහෙම නැති එකේ විශේෂයෙන්ම දැන් ඔය අද කාලේ ඉතින් අපිට පොඩි හාමුදුරුවෝ ගොඩාක් බලා ගන්න පුළුවන් ඒ කාලේ බුදුහාමුදුරුවන් කාලේ පොඩි හාමුදුරුවන්ට හිටියලු විශේෂයෙන්ම ටිකක් තරුණ විරපත් වෙලා ජීවිතය පිළිබඳව අවබෝධ කරගත්ත මහාන වෙච්ච ගොඩක් හිටියේ. ඉතින් ටිකක් ලොකු හාමුදුරුවලා සාමාන්‍ය මධ්‍යම වයසේ කට්ටිය තමයි හිටියේ ඒ වෙලාවේ. ඒලායි කිව්වේ අම්මා තාත්තා නැහැ. ඒ නිසා ඕගොල්ලෝගේම වැඩ ටිකක් කරගන්න. කවුරු කෙනෙක් අසනීපුණාම එයාට උදව් වෙන්න. ඔවුන්ට උපකාරීව ක්‍රියා කරන්න. අන්න එහෙම ඉන්නවා දකින්න මං හරි කැමතියි. මේ බුදුහාමුදුර අදහස් කරන්නේ සමගින් ඉන්න කියන එක. කාට හරි ලෙඩක් දුකක් වුණාම තවත් කෙනෙක් එයට පිහිට වෙන්න. අන්න දරුවනේ අපේ බුදුහාමුදුරෝ ඒලයි මතක් කළේ ඕගොල්ලෝ සමගියෙන් කටයුතු කරනවා නම් සමගියෙන් සහයෝගයෙන් ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා දකින්න මං හරි කැමතියි. බලන්න දරුවනේ අපේ බුදුහාමුදුරෝ මොනතරම්නම් වැදගත් අවස්ථාවක්ද ඒක. බුදුහාමුදුර පැහැදිලි කළා ඒක. ඒකත් එක්කම දරුවනේ අපේ තව දුරටත් ඒ පිළිබඳව කතා කරනවා නම් බොහෝ වැදගත් අවස්ථාවක්. ඒක අපේ දරුවන්ට දැන් බලා ගන්න පුළුවන් මේ කොටසේදී. මගේ අවවාදය පිළිපදින තැනැත්තා ගිලනුන්හට උපස්ථාන කරන්නේ ය. ගිලනුන්ට උපස්ථාන කරන්නා මට සැලකුවා වන්නේ යයි ද අවවාද කළහ අන්න. හරි වැදගත් අවස්ථාවක්. අයි දන්නවද දැන් බුදුහාර මතක් කරනවා යම් කිසි කෙනෙක් ගිලන් තත්වයට පත්වෙච්ච එක්කිනාට ගිලන් වූ කෙනෙකුට උපස්ථාන කරනවාද
මට උපස්ථාන කළා හා සමානයි. හරිම වටිනවද දරුවනේ? මොන තරම්නම් වටිනවද මේ අවවාදය? අපි නම් සමහර ලාවලදී මග හරිනවා. ඒ කියන්නේ අපේ දරුවෝ සමහර ලාවට කාටරි ඔලුව රිදෙනවා කිව්වොත්, බඩ රිදෙනවා කිව්වොත් අනේ මේ බොරු කරන්නේ. සමහර කට්ටිය බොරු කරන අයත් ඉන්නවා. නෑ එහෙම මං කියනවා කියන අපේ දරුවෝ පොඩ්ඩක් බලලා එයාට අවස්ථාවක් එහෙමත් නැත්නම් එයාට අවස්ථාවක් ලබා දෙන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට උපකාර කරන්න. ඒගොල්ලෝ ලෙඩටපත් වෙලා නම් ඒගොල්ලෝ අසනීපයි නම් එයාලට උදව් කරන්න. එහෙම වුණාම අපේ බුදුහාම මතක් කරනවා යම් කිසි ගිලන් වූ කෙනෙකුට ඔබ උපස්ථාන කරනවා නම් හරිද? ඒක මට සැලකුව හා සමානයි. ඒ කතාව එහෙමත් නැත්නම් ඒ කොටස මම සිංහලෙන් කිව්වේ. බුදුහාමුදුරු පාලියෙන් මතක් කළේ මෙන්න මෙහෙමයි. බලන්න දරුවනේ. යෝමං උපට්ඨේය සෝ ගිලානං උපට්ඨේය මේක බලා ගන්න පුළුවන් දරුවනේ මහා වග්ග පාළියේ ජීවකන්දකේ. ඔය පාඨය හරිම වැදගත් පාඨයක්. මෙන්න මේ ගිලනුන්ට උපස්ථාන කිරීම කියන අනුමාතෘකාවේ අපි උත්තර ලියනවා නම් පිළිතුරක් නිර්මාණය කරනවා නම් මෙන්න මේ පාඨය ඔබ ඇතුළත් කළ යුතුමයි. දැන් විභාගයට ගියාම අපිට ලියන්න එනවා බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගුණයන් අතර ගිලනුන්ට උපස්ථාන කිරීමේ ගුණය පිළිබඳ විස්තර කරන්න. මේ දරුවෝ උත්තර දෙන්න සූදානම්. දරුවනේ මෙන්න මේ දැන් මම කියපු පාලි පාඨය ඔය පාලි පාඨයේ අන්තර්ගත කරමින් විස්තර ලියුවොත් එහෙම අපි දරුවන්ට ඒ ලබන්න ඕන ලැබිය යුතු ලකුණු ලැබෙනවා. ඒ නිසා දරුවනේ මේ පාඨය අපේ දරුවන් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. හොඳයි. දැන් ඔහොම කිව්වට අපේ දරුවන්ට ඕක පස්සේ මතක වෙනවා. මම අපේ දරුවන්ට පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. මේක දැන් මතක් කරලා මම පෙන්නන්නම්. දැන් හෙට එපා, අනිද්දාත් එපා, පස්සෙත් එපා. මේ දැන් අපි අපේ දරුවන්ට මම දැන් මේක මතක් කරවන්නම්. හරිද? ඒ නිසා අපේ දරුවෝ මේක කියවන්නකෝ 10 වතාවක්. යෝමං උපට්ඨේය සෝ ගිලානං උපට්ඨේය. යෝමං උපට්ඨේය සෝ ගිලානං උපට්ඨේය. යෝමං උපට්ඨේය සෝ ගිලානං උපට්ඨේය. දරුවනේ මං කියනවට මේක 10 වතාවක් කියන්න. 10 වතාවක් කියන්න. කියන්න බලන්න. අපේ දරුවෝ මේ වෙලාවේ කියන්න. ගැටලුවක් නැහැ. කියන්න. ඒ එකක් කියවනාම මෙහෙම ඇඟිල්ලක් නමා ගන්න. දෙවතාවක් කියන්න ඇඟිල්ල නමා ගන්න. තුන්වෙනි වතාවට කියන්න ඇඟිල්ල නමා ගන්න. මේ බෝඩ් එක දිහා බලලා කියන්න. ඇත්තරම අපිට ගත වෙන්නේ විනාඩි 2ක් 3ක් වගේ කෙටි කාලයක්. මේ පාඩේ දරුවනේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ තරම්ම වටිනවා මේ පාඩේ. ඒ වගේම මේ ගුණය අපේ දරුවොත් ඇති කරගත යුතුයි. මම මේ කොටස තව චුට්ටකින් කතා කරන්න. මේ පාඩේ දරුවෝ අපේ දරුවෝ මතක තියාගන්න බලන්න. හරිම සරලයි. මහා ගොඩක් නැහැ. චුට්ටයි තියෙන්නේ. ඒ චුට්ට අපි ඔලුවට දාගමු. හරි. මේ වීඩියෝ කොහොම නතර කරලා විනාඩි 2ක් විතර අරගෙන පාඩම් කරලා ඊටු කොටස බලන්න. හරිද? හරි. එහෙමනම් දරුවනි අපි තවදුරටත් බලමු අපිට ඊළඟ කොටස බලා ගන්න පුළුවන් මේ විදියට. උපස්ථාන කරන්නකු තුල තිබිය යුතු ගුණාංග 5ක්. දැන් අපේ දරුවෝ නේද ගෙවල් වල ඉන්නකොට අපිට ඉතින් ආච්චිලා සීයලා ඉතින් එහෙම කට්ටිය ඉන්නවනේ. මාමලා නේද ඉතින් අසනීප තත්ත්වයට පත් වෙන අවස්ථා තියෙනවනේ. අපේ අම්මලා තාත්තලාවත් අසනීප වෙනවා. ඒ නිසා උපස්ථාන කරන්නකු තුල මේ ගුණාංග තියෙන්න ඕන. මෙන්න මේ ගුණාංග ටික තියෙන්න ඕන. ඒ දරුවෝ අපේ දරුවොත් මේ ටික ඇති කරගන්න ඕන. මේ කොටස මම මෙතන අන්තර්ගත කරලා තියෙන්නේ අපේ දරුවන්ට ඉගෙන ගන්න. ඒ නිසා දරුවනේ ඔබ තුල මේ ගුණාංග තිබිය යුතුයි. ඒ කියන්නේ උපස්ථාන කරන්නකු තුල. ඒ කියන්නේ ඔබ උපස්ථානය කරනවා නම් ඔබ තුල මෙන්න මේ පහ තියෙනවා. අපි බලමු මේ පහ මොකක්ද කියලා. පළවෙනි එක තමයි වෛද්‍යවරුන් නියම කළ ඖෂධ පිළියෙල කිරීමේදී දක්ෂතාවය හා
ඥාන ශක්තිය තිබිය යුතුය අන්න. දැන් අද කාලේ නම් අපිට කෙලින්ම ෆාමසි එකට එහෙමත් නැත්නම් ස්පිතාලේ ගියාම අපිට ඉතින් අය නේද? අදාළ බෙහෙත් දෙනවා. ඒ කාලේ එහෙම නෙමෙයි. පරණ කාලේ ඉතින් එක එක ඖෂධ ඉල කොටලා ඒවා යුෂ අරගෙන යුෂ කලවම් කරලා නේද? සමහරට සතියක් විතර තියලා ඒවේ අර මේ කලවම් වෙන්න තියලා ඒවේ ගුණේ එන්න නම් සතියක් විතර ඉන්න ඕන. එහෙම අරගෙන තමයි ඒ දවස්වල බෙහෙත් හැදුවේ. ඒතොර ඒ පුද්ගලයා උපස්ථාන කරන එක්කිනා නේද? ඒ බෙහෙත් දෙනකොට හරි පරිස්සමින් දෙන්න ඕන. දැන් ඔය අපේ දරුවෝ දන්නවා බෙහෙත් නේද බොනකොට තියෙනවා දවසට 3 වතාවක් උදේද දවල්ද රෑද ඒව සටහන් කරලා තියෙනවා. සමහරක් ඒවා තියෙනවා නිදියන්න මේ එහෙමත් නැත්තම් ඔය ටිකක් ඔය ලෙඩ වුණාම අසනීප වුණාම නිින්ද යන්නේ නැහැ. හරිද? සමහර අයට මම කියන්නේ ඈ. ඒතකොට එහෙම නිින්ද යන්න පොඩි බෙහෙතක් තියෙනවා. දැන් බැරි වෙලාවත් එහෙම වරද්දලා දුන්නොත් එහෙම නිින්ද යන පෙත්තක් දුන්නොත් එහෙම උදේටයි දවල්ට එන දවස පුරාම මනුස්සයන් ඉදී. ඒක හරියනඩක් නෙමෙයි. ඒ නිසා බෙහෙත් දෙන කෙනා, ඒ කියන්නේ උපස්ථාන කරන එක්කෙනා හරියට බලන්න ඕන මේක මේ වෙලාවට දෙන එකක් මේක මේ වෙලාවට දෙන එකක් කියලා හරියට බලන්න ඕන. අර මං කලින් කිව්වා වගේ වෙලාව පෙත්ත එහෙම වැරදුනොත් එහෙම ඊට පස්සේ වෙනම ලෙඩක් හැදෙනවා. ඊට පස්සේ ආයෙත්මත් දොස්තර ළඟ මහත්තයා ළඟට එක්ක යනවා බෙහෙත් ටික දෙන්න. ඊට පස්සේ ඒ නිසා දක්ෂ වෙන්න ඕන ගානට වෙලාවට බෙහෙත් ටික දෙන්න ඕන. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ විදිහට දරුවනේ රෝගියාට හිත ආහාර පාන හොඳින් දත යුතුය. එය සැපිය යුතුය. අන්න. ඊළඟ කාරණේ තමයි මේ රෝගියා දැන් ලෙඩපත් වෙච්ච එක්කිනාට දැන් සාමාන්‍යයෙන් කන්න ඕන මොනවද? බොන්න ඕන මොනවද? සමහරලාට දැන් ඔය කේක දැන් හොස්පිටල් වල ගියාම නේද අපිට ඒක ලෙඩ වුණාම අපිට කියනවනේ මෙන්න මේ දේවල් බොන්න, මේ දේවල් බොන්න, මෙහෙම කරන්න. අනිත් එක ඒව සැපිය යුතුයි මේ විදිහට. මේක මෙහෙමයි ගන්නෙ, මෙහෙමයි කියලා එයාලට උදව් කරන්න ඕන. අන්න ඒකයි මම කියන්නේ. ඒක තමයි දරුවනේ දෙවෙනි ගුණාංගය. ඉතින් අපිට ඔක දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන්. අපේ දරුවෝ දන්නවා ඒ ටික. හරි. තුන්වෙනි කාරණය බලන්නකෝ. ලාභාපේක්ෂාවෙන් තොරව, ඒ කියන්නේ ලාභ අපේක්ෂාවෙන් තොරව මෛත්‍රී සිතින් කටයුතුය. අන්න. මම මෙයාට බෙහෙත් කළා මට මෙච්චරක් හම්බෙයි. සමහරක් අය එහෙමනේ මොකක් හරි දෙයක් කරාම අනේ මට මෙච්චරක් හම්බෙයි ඈ මට අරව හම්බෙයි මේව හම්බෙයි. ওই සමහරක් අය ඉන්නවා අම්මා තාත්තා එහෙම වයසට ගියාට පස්සේ ඔය ඉඩ කඩන් ලියා ගන්න. එහෙමත් මේ සමහරක් කට්ටිය මේ උපස්ථාන කරනවා. ඔව්. දැන් මතකද ගොත්තිල සහ මෝසිල? දැන් මෝසිල හිටියනේ. ගොත්තිල කියවනේ බෑ කියලා. ගොත්තිල කියන්නේ බෑ. මෙයාට උගන්නන්න බෑ මෙයාගේ දේහ ලක්ෂණයෙන් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි මෙයා අසත්පුරුෂයෙක් මෙයා. ඒ වුණාට එයා උපස්ථාන කළානේ. එය අපේක්ෂාවෙන්. ඒ කියන්නේ මට යම් වෙලාවක මේ වීණාව වායනය කරන්න මට උගන්නයි කියන එක එයා අපේක්ෂාවෙන් හිටියන්න ලාභ අපේක්ෂාවෙන් උපස්ථානය කළා. එහෙම හොඳ නැහැ. එහෙම හොඳ නැහැ. හරි? ඒක එක්තරා මේ වැරදි එකක්. ඒ කියන්නේ අපේක්ෂාවෙන් කරනවා නම් මේ දේ මට දෙයි කියලා හරි. එහෙම එපා දරුවනේ. කිසිම දෙයක් අපේක්ෂාවෙන් තොරව ඒ දේ ඔබ කළ යුතුයි. ඒකත් එක්ක අපි දරුවන්ට බලා ගන්න පුළුවන් මල මුත්‍ර ආදිය ඉවත් කිරීමේදී පිළිකුලෙන් තොරව කළ යුතුයි. අන්න වැදගත් කාරණයක් ඒක. ඒ කිව්වේ දැන් ඇත්තටම අසනීප වුණාට පස්සේ නේ ඒ සමහර පොඩි අසනීප තියෙනවා ලොකු අසනීප තියෙනවා. ඉතින් ඒ වෙලාවේ හැටියට ඉතින් අපිට සමාජලාට එකම තැනම මුත්‍ර මල මුත්‍ර ඒ හැම දෙයක්ම එක තැන කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක් ආවුත් එහෙම ඒවා නේද කිසිම ඒ කියන්නේ හිරිකතක් නැතුව ඒවා අස්පස් කරලා දෙන්න ඕනේ. ඇත්තටම බුදුහාරු ඒකනේ කිව්වේ. යම් කිසි කෙනෙක් ගිලන් කෙනෙකුට උපස්ථාන කරනවාද සලකනවාද ඔහු ඇය මට සලකුවා හා සමානයි කියන්නේ. හරි වටින අවස්ථාව දරුවා. අන්න ඒකත් එක වගේම අවසාන කාරණේ විදිහට දරුවනේ ධාර්මික කතාවෙන් රෝගියා සතුටු කළ යුතුය. සමහර අය හරියට බහිනවා. මෙන්න මෙහෙම කරන්න, අරහෙට යන්න, මේක බිව්වේ බෙහෙත් නැත්නම් බිව්වේ නැත්නම් මොකද? මේ කෑවේ නැත්නම් මොකද? හරියට සැර ගන්න. කවදාවත් අපේ දරුවෝ ඒ දේවල් කරන්න එපා.
අහන්න ප්‍රිය වචනෙන් කතා කරන්න. බත් කෑවද? මේ ටික කමුද? අනේ මේ ටික කෑවොත් සනීප වෙයිනේ. එහෙමනේ කතා කරන්න. කන්නේ නැද්ද? බිව්වේ නැද්ද? ඔහොම හිටියොත් මේ හරියනවාද කියලා සමහර අය සැර කරනවා. අපේ දරුවෝ ජීවිතේට එහෙම අහන්න එපා. ඒතකොට වෙන්නේ අර ද්වේෂය ඇති වෙනවා. තරහව ඇති වෙනවා. දැන් සාමාන්‍ය ලෙඩ කෙනෙකුට ඔහොම කතා කරොත් මේ මනුස්සයා තව ලෙඩ වෙනවා. ඊට පස්සේ වෙන ලෙඩක් හැදෙනවා. ඒ ලෙඩේ හොතන තව වෙන මහත්තයෙක් දොස්තර මහත්තයෙක් ළඟට යනවා. අපේ දරුවෝ උපස්ථාන කරනකොට මේක ඉතින් කාට වුණත් වෙන්න පුළුවන්නේ. අපේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන්, ආච්චිලා සීලාට නෑ දැන් හිතේ මෙතන මාමලා නැන්දලට ලෙඩේ තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ප්‍රිය වචනෙන් කතා කරන්න. ඒක වටිනවනේ. අනිත් එක ප්‍රිය වචනෙන් කතා කිරීම තුළින් දරුවනි සමහරවිට ඔබේ එක වචනේ ඇති ඒ ලෙඩාගේ ලෙඩේ සුවපත් වෙන්න. හරිද? ඒ නිසා ප්‍රිය වචනෙන් කතා කරන්න. අහන්න. ඔබ දන්නවද දරුවනි කොහොමද අපි ප්‍රිය වචන කතා කරනවා? සීයන ආච්චින කෑවද බිව්වද ඉක්මනට සනීප වෙයි. දැන් කොහොමද? ඒ ප්‍රිය වචනෙන් කතා කරනවා. ඒ වගේම වැදගත් දේවල් කියවලා දෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ අවස්ථාවේ හැටියට බුදුහාඳුරෙන් ගුණේ හරි නේ එමත් නැත්නම් විශේෂ අවස්ථාවක් හරි එයාලට ඒක ධාර්මික විදියට ඒගොල්ලොන්ගේ හිත හැදෙන විදියට ඉන්න ඕන. නැත්නම් එහෙම ලෙඩේ දෙගුණේ තුන්ගුණේ සමානකට මේ වැඩිපුර ආසනීප වෙනවා. ඒ වැරදි විදිහට අපි කතා කරොත් එහෙම. ඒ නිසා දරුවනේ බොහොම පරිස්සමෙන්. මෙන්න මේ ගුණාංග අපේ දරුවෝ ළඟ තියෙන්න ඕන. හරිද? හොඳයි. ඔය පහනේ. තව පහක් තියෙනවා. ඒ පහත් අපි චුට්ටක් බලමුකෝ. ඒ පහ හැබැයි මේ මෙන්න මෙහෙමයි. උපස්ථාන ලබන රෝගියෙකු තුළ තිබිය යුතු ගුණාංග පහක්. ඒකෙත් පහක් තියෙනවා. ඒ නිසා සුදුසුම ආහාර පාන ගනි. අර කතාවක් තියෙනවා නෙමේ. ලෙඩෙක් නම් ලෙඩෙක් විදිහට ඉන්න ඕනේ කියලා කියන්නේ. නේද? ඒ නිසා පළවෙනි කාරණේ දැන් අපේ දරුවෝ ලෙඩ වෙනවනේ සමහර වෙලාවට කවුරුත් ලෙඩ වෙනවා. ලෙඩ වෙනාට පස්සේ පිළිපදින්න ඕන කාරණා පහක්. මම හිතලා කියන එක නෙමෙයි අපේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. අංගුත්තර නිකායේ පංචක නිපාත පළවෙනි එක තමයි මේ සුදුසු ආහාරය. දැන් අසනීප වුණාම ඒවට සුදුසු ආහාර තියෙනවා. හරිද? මේ සඳහන් කරලා තියෙන්නේ. සුදුසුම ආහාර පාන ගන්න. දැන් අපේ දොස්තර මහත්තයා කියනවා මෙන්න මේ දේවල් සීතල දාති කන්න එපා. අර වෑංජනේ කන්න එපා. එහෙම කියනවා. එතකොට එහෙම කිව්වම දරුවනේ සුදුසුම ආහාර පාන ගන්න ඕන. බැරිලාවත් අපේ සමහරක් අය අර කියන එක නෙමෙයි කරන්නේ. අර එපා කියපු එකමයි කරන්නේ. ලෙඩේ දෙගුණයක් වෙන්නේ නැද්ද? තුන් ගුණයක් වෙන්නේ නැද්ද? වැඩි වෙනවා. ඊට පස්සේ ඉතින් අමාරුයි. ලෙඩ සනීප වෙන්නේ නැහැ. ඇයි ඉතින් මේ කියන විදිහ නෙමෙයි කරන්නේ? අන්න. ඒ නිසා සුදුසු ආහාර පාන කියපු විදිහටම ගන්න ඕන. මොකද මේ මිනිස්සු කියලා කියන දොස්තරවරු වැරදි දේවල් කියන්නේ නැහනේ. තරාවක් නැහනේ. අන්න ඒක. ඒකත් එක්කම දරුවනේ රෝගියා තමනට සුදුසු ආහාර පාන ආදී ප්‍රමාණය දනි. අන්න. දැන් අපි හිතමුකෝ මොකක් හරි දෙයක් මේ ආහාරයට ගන්න කිව්වයි කියලා. ඒක විතරක් කාගෙන යනවා. එහෙම හරියන්නේ නැහැ. ප්‍රමාණය දැනගෙන කන්න ඕන. ඒ වගේම බෙහෙත් තුනක් ප්‍රමාණයට ගන්න ඕන. ඕනට වැඩි ගත්තොත් එහෙම ඊට පස්සේ හිතා ගන්න බෑ. ඊට පස්සේ හැදෙන ලෙඩේ. ඒ නිසා ආහාරය ගත්තත් බෙහෙත් ගත්තත් ප්‍රමාණය. හරිද? තමන්ගේ ආසම කෑම උනත් ප්‍රමාණයට. ඔය ඕන දෙයක් දරුවනේ ප්‍රමාණයට තිබ්බම තමයි හොඳ. අපි අර කතාවටත් කියන්නේ ඕනට වැඩි හොඳ නැහැ කියලා නේ. අපේ බුදුහාමුදුරන්ගේ ධර්මයේත් ඒකනේ තියෙන්නේ. අපි දන්නවා අත්ත කිලමතාන යෝගය සහ කාමසුකල්ලි කාර්ය දෙකම ප්‍රතික්ෂේප බුදුහා මධ්‍යස්ථ භාවයෙන් ඉන්නේ කියලා තියෙනවා. හරිද? අන්න දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ විදියට අපිට බලා ගන්න පුළුවන් નિયમિત සුදුසු වේලාවට බෙහෙත් පාවිච්චි කරයි. අන්න. ඒක හරි වැදගත්. ඇයි දන්නවද මම මේක වැදගත් කියන්නේ? හරියට බෙහෙත් බොන්න එපායි. හරියට බෙහෙත් බිව්වේ නැත්තම් දැන් ඒ උදෑසන කාලේ බෙහෙත් ගන්න කියන්නේ ඒ ඇඟට බෙහෙත් නේද? ඒ වෙලාවට හොඳයි කියන්නේ කියන්නේ. එහෙනම් ඉතින් උදේ නැතුව දැන් සාමාන්‍යයෙන් දැන් බෙහෙත් ගන්න වෙලාවල් තියෙනවා.
සමහර බෙහෙත් තියෙනවා උදේ ගන්න ඒවා. සමහර වෙලාවට තුන් වේලටම ගන්න ඒවා තියෙනවා. සමහරක් ඒවා රැට විතරක් ගන්න ඒවා තියෙනවා නේ. ඉතින් ඒ බෙහෙත් වෙලාවටම ගන්නවා. අපේ දරුවන්ට මතකයි නම් මම පොඩි කතාවක් මතක් කරනවා. ඉතින් චක්කුපාල හාමුදුරුවන්ගේ ඇස් අන්ධ වෙනවා. අන්ධ වුණාට පස්සේ ඒ ගමේ හිටියා වෙදතුමා. හිමිනේ දොස්තර මහත්තයෙක් හිටියා. මේ දොස්තර මහත්තයා වෙදතුමා ඉතින් බෙහෙතක් හදනවා. ඇත්තටම මේ මහත්තයාගේ බෙහෙත් එහෙම වැරදිලා නැහැ. ඉතින් බෙහෙතක් හදලා දුන්නාම හාමුදුරුවන්ට කියලා තිබ්බේ කොහොමද දන්නවද? ඇලවෙලා ඇස්සට ඒ කියන්නේ ඇස් දෙකටම බින්දුවක් දාන්න කියලා. මේ හාමුදුරුවෝ මේ විදිහට කරේ නෑ. චක්කුපාල හාමුදුරුවෝ මම කියන්නේ චක්කුපාල මහරහතන් වහන්සේ. රහතන් වහන්සේ නම. හාමුදුරුවෝ නිතරම භාවනා කළා. ටික හාමුදුරුවන්ගේ ඇස් පෙනීම අඩු වුණා. වෙද මහත්තයා ඇවිල්ලා ඇහුවා හාමුදුරුවනේ බෙහෙත් ටික දැම්මද? ඔව් මං දැම්මා. හාමුදුරුවෝ ටිකක් බොරුත් කියනවා. ඒ කියන්නේ හාමුදුරනේ ඔබ වහන්සේ බෙහෙත් ටික ඇහැට හරියට දැම්මා නම් ඔය ඇස් පෙනීම හරියනවා. හාමුදුරු බෙහෙත් ටික දාලා නැහැ. හාමුදුරු ඔන්න ඔය මේ ටිකක් දාලා හාමුදුරු භාවනා කරලා තියෙනවා. හාමුදුරනේ ඔබ වහන්සේ හරියට වැඩේ කරලා නැහැ. ඒකනේ මේ කියන්න දරුවනේ. නියමිත සුදුසු වෙලාවට බෙහෙත් පාවිච්චි කරනවා. හරියට ඒක පාවිච්චි කරොත් තමයි සනීප වෙන්නේ. නැත්තම් ඉතින් දිගටම නේද? අසනීප තමයි. චක්කුපාල හාමුදුරුවෝ දිගින් දිගට අසනීප වෙන්නේ. හාමුදුරන්ගේ ඇස් අන්තිමට නැත්තටම පේන්නේ නැහැ. ඒක මොකද ඒ හාමුදුරන්ගේ පෙර කරපු එක අකුසල කර්මයක් ඒක. ඒක වෙනම කතාවක්. ඒතර දැන් හාමුදුරන්ගේ ඇස් පෙනීම නැති වුණා. අර බෙහෙත් ටික පාවිච්චි කරා නම් හරියට හාමුදුරන්ගේ ඇස් පෙනීම තවදුරටත් තියෙනවා. ඉතින් අර සුදුසු වෙලාවට ඒක හරියට ඒ වැඩේ කරේ නැහැ. එහෙමත් නැත්නම් නියමිත වෙලාවට ඒ බෙහෙත් ටික හරියට භාවිතා කරපු නැති නිසා තමයි මේ ගැටලුව මතුවන්නේ. ඉතින් දරුවනේ ඒකත් එක්කම අපිට බලා ගන්න පුළුවන් තමාට උවටෙන් කරන්නාට තමාගේ අසනීප තොරතුරු නොසඟවා දක්වයි. අන්න. ඒකත් හරි වටිනවා. තමන්ට මොන හරි ලෙඩක් තියෙනවා. ඒක කියන්න එපායි. ඇත්තටම ඔය දොස්තරව අහනවා ඒක මේ මමත් ඔය යම් තැන් අවස්ථාවලදී අසනීප වෙලා තියෙනවා. මගෙන් ඉතින් ඇහුවා මේ හාමුදුරනේ තව මොනවද තියෙන අසනීප. ඉතින් මේ මම පොඩි අසනීප තත්ත්වයට බාධා. ඉතින් හැමෝම ලෙඩ වෙනවනේ මේ ශරීරේ. ඒතම ජරාවටපත් වෙනවා. ඉතින් ලෙඩ අසනීප එහෙම තත්ත්වයටපත් වෙනවා. දොස්තරවරුන්ගේ ගුණයක් ඒක අහනවා ඒ කට්ටිය මේ තව මොනවද ඉන්නේ. ඉතින් අපි හංගවන්නේ නැතුව ඒක නොසංගවා කියන්න ඕන. ඇස් ලෙඩ නම් ඇස් ලෙඩ. බඩේ මොනකට තව ප්‍රශ්න ඒක. මේ කැක්කුම් තියෙනවනම් ඔලුව රිදෙන එක තියෙනවනම් ඒ සියල්ලක්ම නොසංගවා කියන්න ඕන. සමහරක් කට්ටිය ලැජ්ජයි කියන්නේ. බයයි. අනේ මන්ද මොකද කියලා. කොහොම හරි ඉතින් එහෙම ඒක ඇත්තරම් ලෙඩෙක් නම් ඒ ලෙඩා තමන්ගේ තියෙන ඒ සියලුම රෝගයන් කියන්න ඕන. එහෙම වුණාම තමයි අර සාමාන්‍ය නේද? ඒතකොට ලෙඩවල ඔක්කොම සනීප වෙනවනේ. එහෙම වෙනවනේ. ඒ නිසා දරුවනේ දැන් මේ විදිහට ලෙඩෙක් වුණාම මේ තමන්ගේ තියෙන ලෙඩවල් සියල්ලක්ම දොස්තර මහත්තයාට හරි නැත්නම් උපස්ථාන කරන කෙනෙකුට හරි ඒ දේ මතක් කරන්න. ඒකත් එක්කම දරුවනේ අපිට තවදුරටත් බලා ගන්න පුළුවන් ධෛර්යය උපදවා රෝගේ ඉවසයි. හරි. ඒකත් එක්කම ඉවසන්න ඕන. සමහරක් කට්ටිය ඔය ඉන්ජෙක්ෂන් එක දිනනනේ. හරි බයයි ඒ කට්ටට. ඉතින් ඔක්කොම ඇතුළට දාන්නේ නැහැ. චුට්ටයිනේ දාන්නේ. බෙහෙත් විදිනවනේ. එතකොට දැන් අපේ කට්ටිය බයයි සමහරක් කට්ටිය. අධෛර්ය වෙනවා. අමෝ දෙයනේ කියලා. එහෙම එපා. ඉවසන්න. ඉවසන්න මිනිසුන්ට ඔයිට වඩා ලොකු දේවල් සිද්ධ වෙනවා. ඉතින් ලෙඩක් දුකක් වුණාම ඉතින් ඒ දුක ටිකක් දරාගෙන ධෛර්යමත්ව ඉන්නවා. ධෛර්ය වෙලා බෑ. ඒ නිසා ඉතින් තමන්ගේ ඒ ලෙඩ ඉක්මනට සනීප වේවා කියලා තමන්ම ප්‍රාර්ථනා කරනවා. එහෙම වුණාම දරුවනේ ඉක්මනටම සනීප වෙනවා. හොඳයි. දරුවනේ ওই කාරණා පහක් තියෙන්න ඕන රෝගියෙකුටපත් වුණාට පස්සේ. කියන්නේ තමන් ලෙඩ වුණාට පස්සේ ওই කාරණා පහක් තියෙනවට කලින් පැහැදිලි කරාම කාරණා පහක්. කාරණා පහක් මම පැහැදිලි කළා. ඉතින් දරුවනේ අපිට මේ කොටසේදී තවදුරටත් කතා කරන්න පුළුවන් ආදර්ශය. බලන්නකෝ. මේ කොටසත් බලන්නකෝ. ඉතින් දරුවනේ අපි බුදුහාමුදුරුවෝ අපිට අවවාද කළානේ. යම් කිසි කෙනෙක් යම් කිසි ගිලන් වූ කෙනෙකුට
උපස්ථාන කරනවා නම් සංග්‍රහ කරනවා නම් එය මට ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට සලකනවා හා සමානයි කියන්නේ. ඉතින් දරුවනේ අපිට ඇත්තරම උපස්ථාන කරන්න පුළුවන්. අපේ ගෙවල් වල අපේ දරුවන් ගෙවල් වල වයසක සීයලා ආච්චිලා අම්මලා තාත්තලා නේ නැන්දලා මාමලා ඉතින් යම් අය ඉන්නවා. ඉතින් ඒ අසනීප තත්ත්වයටපත් වුනාම ඒ අයට ඔබට ලොකු දෙයක් කරන්න බෑ. සමහරවිට පුළුවන් ඒක කරන්න. ඔබට ලොකු දෙයක් කරන්න බැරුණත් ඔබ වචනෙන් හරි සංග්‍රහ කරනවා නම් ඒකත් හරිම වටිනවා. ඒකයි අපේ දරුවන්ට මේ වෙලාවේදී මම ආදර්ශයක් විදියට මෙහි අන්තර්ගත කළේ. මොකද අපේ දරුවෝ පොඩි කාලේ ඉඳන්ම නේද උපස්ථාන කරන්න පුරුදු වෙනවා. ඔබ උපස්ථාන කළොත් යම් දවසක ඔබට එවන් උපස්ථානයක් ලැබේවි. ඒ නිසා දරුවනි ඔබ අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ උපස්ථානය සිදු කරන්න. හොඳයි. එහෙනම් දරුවනි ආදර්ශයේ විදියට ඒ කාරණාවත් අරගෙනමින් අපේ දරුවන්ට ඊළඟට ටිකක් වැදගත් කාරණයක්. වැදගත් කියන්නේ වැදගත් කියන එක හේතුවක් තමයි මෙන්න මේ අභ්‍යාසය. මම මේ අභ්‍යාසයේ වැදගත් කියන එක දන්නවා. අපි මේ කතා කරමුකෝ. බුදුරජාණන් වහන්සේ විටක අතිදක්ෂ කායික හා මානසික වෛද්‍යවරයෙකි. විස්තර කර ලියන්න. මාර කලින් කියවනේ වැදගත් කියලා. අභ්‍යාසය කරන්න ඕනේ. අභ්‍යාසය කළාම අර අපි ඉගෙන ගත්ත දේවල් තවදුරටත් අපේ හිතේ එහෙමත් නැත්නම් අපේ ඒ ඉගෙන ගත්ත මතකේ තවදුරටත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. නිසා දරුවනේ ඔබ මම කියන්නේ මම හැමදාමත් කියනවා මේක මහා පිටු ගණන් ලියන්න ඕනේ නැහැ. අපේ දරුවෝ පුළුවන් විදියට පහසු විදියට ලියන්නකෝ. අපි කතා කරපු කාරණාව විශේෂයෙන්ම අපේ බුදුහාමුදුරු කායික වශයෙන් මානසික වශයෙන් අතිදක්ෂ වෛද්‍යවරයෙක් නේ. ඒක ඉතින් අවිවාදයෙන්ම අපි පිළිගන්නවා. විශේෂයෙන් පටාචාරව කිසాగෞතමිය ඒ වගේම පූතිගත්තිස්ස හාමුදුරු උදරබාධයකින් පිළිච්ච හාමුදුරු මේ කාරණා කීපයක් 2 3 මම මේ සඳහන් කළේ. තව ඕනතරම් අපේ බෞද්ධ සාහිත්‍ය බලා ගන්න පුළුවන්. ඉතින් දරුවනේ මේ විදිහට ගත්තාම අපේ දරුවන්ට බොහොම ලස්සන උත්තරයක් නිර්මාණය කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් දරුවනේ මම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා අපේ දරුවෝ බොහොම ලස්සන පිළිතුරක් ඔබම නිර්මාණය කරන්න. ඔය පිළිතුරු ලියලා පොඩ්ඩක් තමන් බලන්න මම මේ ලියු කාරණාව ටිකක් හරිද කියලා. ඔබට බලන්නකෝ දරුවනේ. ඔබටම තේරෙනවා හරි. ඔබට සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඔබ අභ්‍යාසය හොඳට කරලා කියන එක ඔබටම සතුටු වෙන්න පුළුවන්. ඔබටම තේරෙනවා ඒක. හොඳයි. එහෙනම් දරුවනේ මේ කොටසේ අවසාන කොටස ඒ කියන්නේ සාරාංශය. මම හැමදාම කියනවා වගේ සාරාංශය කියන්නේ අපේ 14 වෙනි පාඩම සාරාංශය නෙමෙයි. අපි මේ තා දුරට කතා කරපු මේලාවේ කතා කරපු කාරණාවන් පිළිබඳව. ඉතින් දරුවනේ අපි මේලාවේ කතා කළා විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ ඒ තීච විශේෂ ලක්ෂණය තමයි ගිලනුන්ට උපස්ථාන කිරීම. අපේ බුදුහාමුදුරුවෝ කිසాగෞතමියට පටාචාරාවට පූතිගත්තිස්ස හාමුදුරුවන්ට ඒ වගේම තවත් නොයෙක් අවස්ථාවලදී පිහිට වූ ආකාරය. එමන දරුවනේ අපි මේ විදිහට කතා කරා 14 වෙනි පාඩමේ තාදී ගුණය, ඒ වගේම අසරණයන්ට පිහිටවීම, ඒකත් එක්කම මේ වෙලාවේ කතා කරා ගිලනුන්ට උපස්ථාන කිරීම. එහෙමනම් දරුවනේ අපි තවදුරටත් ඉදිරියට අපේ තවත් අනුමාතෘකා කිහිපයක් තියෙනවා. ඒ පිළිබඳව කතා කරමු. අපේ දරුවෝ බොහොම සතුටින් කාලය ගත කරන්න හැමදෙනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී දහම් පාසල් අධ්‍යාපනය.